ශ්‍රී ලංකාවේ අංක එකට පසුගිය වසරවල පහශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් ජයග්‍රහණය කළ සිසු දරුවන්. මම සඳරු ලංකාවෙන්ම පළවෙනිය. අපි ලංකාවෙන්ම දෙවනියෝ. අපි ලංකාවෙන්ම තුන්වෙනියෝ. ලංකාවෙන්ම විශිෂ්ට වෙන්න සුජය අපට ගොඩාක් උදව් කළා. සුජයක් කරගත්තොත් ඔයාලට ශිෂ්‍යත්ව විශිෂ්ටයෝ වෙන්න පුළුවන්. සුජය ශිෂ්‍යත්ව ජයමඟ 4-5 ශ්‍රේණි දරුවන්ට විශේෂයි. උපාලි ප්‍රකාශනයක්. ආයුබෝවන් දුවේ පුතේ, ඔබ මේ එකතු වන්නේ සුජය ශිෂ්‍යත්ව ජයමඟ ශිෂ්‍යත්ව වැඩසටහන සමගයි. දැන් දුවල පුතාලා දන්නවා ගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්න තිබුණු දරුවෝ ගිය සතියේ සෙනසුරාදා දවසේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා. දැන් ඒකදී අපිට දැනගන්න ලැබෙන කාරණය තමයි පළවෙනි පත්‍රය මේ දරුවන්ට ටිකක් අපහසු වුණා කියන එක. දැන් මගේ පුතාලා තමයි ඊළඟ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්නේ. ඉතින් ඔයාලට මේ සුජය ශිෂ්‍යත්ව ජයමඟ හරහා කරන උපකාරය ඔයාලගේ ශිෂ්‍යත්ව විභාගයට මනා පිටුහලක් වෙනවා නිසකයි. ඒ නිසා සියලු දෙනාම ඉතාම උනන්දුවෙන් අද දින මේ වැඩසටහනට සවන් දෙන්න, අවධානයෙන් ගැටළු විසඳන හැටි බලන්න. එතකොට ඔබට ශිෂ්‍යත්ව විභාගයේ ලැබෙන ප්‍රශ්න පත්‍රය ඉතා සරලව පහසුවෙන් පිළිතුරු ලියීමේ හැකියාව ලැබේ. ඒ නිසා දැන් ඉඳන්ම අපි ඒට උත්සාහ කරමු. ඒ ආකෘතියට එන පේපර් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමු. හොඳයි පුතේ. එහෙනම් අපි යමු ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට. හරි. හොඳට බලන්න පළවෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. මුල් රූපයේ දැක්වෙන්නේ කඩදාසියක් හතරට නවා කපා ඇති අයුරු. ඒ දිගහැරිය විට දක්නට ලැබෙන රූපය තෝරන්න. හොඳයි පුතේ. අපි බලමු ප්‍රශ්නේ ළඟට ගිහිල්ලා මේ රූපය කොහොමද නවලා කපලා තියෙන්නේ කියන එක ගිහිල්ලා පොඩ්ඩක් අපි බලමු. හොඳයි. මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ රතු පාටින්. බලන්න මෙන්න මේ හැඩතලය හතරට නැවුවන් පස්සේ එක ඍජු කෝණාශ්‍රයක මැද කළු පාටින් කුහරයක් හදනවා. ඒ වගේම මෙන්න මේ මුල් එක කළු පාටින් පොඩි ඩොට් එකක් වලට පේනවා ඇති. එතකොට පුතේ මේක මේ හතරට නැවුවන් පස්සේ කපන ආකාරය. එතකොට අපි මේක දිගහැරියාම එහෙනම් මෙන්න මේ ඍජු කෝණාශ්‍ර හතර අපිට පේනෙන්න ඕනේ. එහෙනම් එක ඍජු කෝණාශ්‍රයක ඩොට් එකක් ආවනම් දිගහැරියාම සිදුරු හතරක් පේන්න ඕනේ. එහෙනම් මේ සිදුරු කරපු ස්ථානයේ වගේම අනිත් තැන්වලත් ඒ හැඩතලේ පේන්න ඕනේ. එතකොට මේ මැද බලන්නකෝ. මැද හොඳට බලන්නකෝ. මැද තියෙනවා ඍජු කෝණාශ්‍රාකාරී චූටි කළු පාට හැඩයක් අපිට ලකුණු කරලා තියෙනවා. මේක දිගහැරියාම පුතේ මේක වටේම ඒ සිදුරු නිර්මාණය වෙන්න ඕනේ. එතකොට එක සිදුරක් බවට පත් වෙනවා. එතකොට අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙනවා පුතේ අංක 3. හොඳයි. ඒ වගේම ප්‍රශ්නයක් තමයි දෙවෙනි ප්‍රශ්නෙත් තියෙන්නේ. ඒ ඍජු කෝණාශ්‍රය විශාල ඍජු කෝණාශ්‍රය හතරට නවල මෙන්න මේ ආකාරයට සිදු කරලා තියෙනවා. මේක දිගහැරියාම පුතේ එන ආකාරය තමයි මෙන්න අංක 2. අංක 2 තමයි නිවැරදි වෙන්නේ. ඒ දීලා තියෙන හැඩතලේ බලන්නකෝ ඒ සිදුරු කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. එහෙනම් මේ දිගහැරියාමත් ඒ සිදුරු ඒ ස්ථානවලම එන්න ඕනේ. එතකොට අපිට දෙවෙනි පිළිතුර කියලා අපිට මේකට පිළිතුර ලබා ගන්න පුළුවන්. හරි. ඊළඟ දී ඇති රූප වලින් දෙකක් සමානය. එම රූප දෙක සොයා පිළිතුරට යටින් ඉරක් අඳින්න. හොඳට බලන්න මේකේ තියෙන්නේ එක පත්‍රය හැදෙන නිරීක්ෂණය කියන විභව්‍යතාමානය සුරින් තමයි පුතේ මේ ප්‍රශ්න දෙකම අපිට දීලා තියෙන්නේ. හොඳට බලන්න මෙන්න මේ වල තියෙන වෙනස්කම් මොනවද කියලා. දෙකක් සමානයි, එකක් ඊට වෙනස්. එහෙනම් අපි වෙනස් රූපය තෝරගත්තා නම් සමාන දෙන්න අපිට ඉබේම හම්බ වෙනවා. හොඳට බලන්න මේකට පිළිතුර වෙන්නේ අංක 1 A සහ C. A සහ C ඔබට පේනවා ඇති මෙන්න මේ B රූපය තුල මෙන්න මේ ඇඳලා තියෙන රේඛාවල හැඩයයි A සහ C කියන හැඩතලයන් මේ ඇඳලා තියෙන හැඩයයි සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා මෙන්න මේ ස්ථානයේදී. පුතාලට
පේනවා ඇති ස්ක්‍රීන් එකේ මම පෙන්වන තැන මෙන්න මේ ස්ථානයේ අවධානයෙන් බලන්න අනිත් දෙකේම තියෙන ආකාරයට නෙමෙයි B රූපයේ ස්ථානයේ තියෙන්නේ නිසා B මේකේ අසමානයි. එතකොට AC තමයි නිවැරදි පිළිතුර විදිහට අපි තෝරගන්න ඕනේ. හරි හතරවෙනි ප්‍රශ්නෙත් ඒ වගේම බලලයි උත්තරේ ගන්න තියෙන්නේ මේ බලන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මේ B නිවසේ පල්ලෙහාට රේඛාවක් තියෙනවා වහලේ ඉඳලා මේ ගුහය මැද්දේ. හැබැයි A සහ C කියන දෙකේ අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ ඒ රේඛා. එහෙනම් මේ B රූපය A හා C ට වෙනස්. එහෙනම් සමාන වෙන්නේ පුතේ. ඒකෙත් උත්තරය අපි ගන්න ඕන අංක 3. A සහ C සමානයි කියලා. ඊළඟ ඔන්න තියෙනවා සංඛ්‍යා රටාවලට විස්තරට ගැලපෙන පිළිතුර තෝරන්න කියලා. හොඳට බලන්න. කොහොමද මේ රටාව නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මේ බලන්න. ඔන්න මෙන්න මේ ආකාරයටයි නිර්මාණය වෙලා තියෙන්නේ. 7 සහ 3 එකතු වුනහම 10යි. 8 සහ 2 එකතු වුනහම 10යි. එහෙනම් පල්ලෙහාට එකතු කළාම මේ අගයන් 10 වෙන්න ඕන. ඊළඟ දෙවෙනි එකට ගිහිල්ලා බලමු අපි. දෙවෙනි එකේ තියෙන්නේ 13 සහ 12. එකතු කළාම 25ක් ලැබෙනවා. එහෙනම් 17යි 8යි එකතු කළාමත් පුතේ 25. එහෙනම් ඔන්න තුන්වෙනි රූපෙට ගිහිල්ලා බලමු. 19යි 9යි 19යි 9යි පුතේ 28යි. එහෙනම් 14ට කීයක් එකතු වුණොත්ද 28 කියන පිළිතුර ලැබෙන්නේ? ඔව් උත්තරේ ලැබෙනවා 14 කියන පිළිතුරු අංක 2. හොඳයි. දැන් පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. හරි. බොහොම අවධානයෙන් අහගෙන මුදුවේ පුතේ. හරි. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේ බලන්න 79 77 74 70 65 59 ඔන්න රටාවකට තමයිලු මෙන්න මේ සංඛ්‍යා යොදලා තියෙන්නේ. හරි අපි බලමු කොහොමද රටාව නිර්මාණය වෙන්නේ කියලා. මේ බලන්න. 79 කියන සංඛ්‍යාවෙන් දෙකක් අඩු වුණාම පුතේ 77 වෙනවා. 77න් 3ක් අඩු වුණාම 74යි. 74න් 4ක් අඩු වුණාම 70යි. 70න් 5ක් අඩු වුණාම 65. 65න් 6ක් අඩු වුණාම ඔන්න 59යි. එහෙනම් දැන් 59 කියන සංඛ්‍යාවෙන් අඩු වෙන්න ඕන පුතේ 7ක්. 59න් 7ක් අඩු වුණාම කීයද? ඔව් 52යි. ඊළඟට 52 කියන සංඛ්‍යාවෙන් අඩු වෙන්න ඕන 8ක්. 52 කියන සංඛ්‍යාවෙන් 8ක් අඩු වුණාම පුතේ 44යි. එහෙනම් පිළිතුරු අංක 1 තමයි මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විදිහට අපි තෝරගෙන තියෙන්න ඕන. හරි දුවේ පුතේ. හරි. එහෙනම් අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට. දී ඇති දෑ අතුරින් සමාන නොවන පදය තෝරන්න. දී ඇති දෑ අතුරින් සමාන නොවන පදය තෝරන්න. ජලය, පැන්, උදක, රවි. ජලය, පැන්, උදක කියන්නේ පුතේ වතුර. නැත්නම් ජලයට සමාන වචන තුනක් තමයි තියෙන්නේ. හැබැයි මෙතන රවි කියන වචනේ මේ තුنين වෙනස් වෙනවා. එහෙනම් අපි තෝරගන්න ඕන රවි කියන වචනේ. උත්තරාංක 1. හඳ, චන්ද්‍රයා, සඳු, දිවාකර. හඳ, චන්ද්‍රයා, සඳු, දිවාකර. හඳ, චන්ද්‍රයා, සඳු සමානයි. දිවාකර කියනවා පුතේ ඉරට. එහෙනම් අසමාන කෙනා වෙනවා මෙතන දිවාකර කියන වචනේ උත්තරාංක 3. නිවැරදි නේද? නිවැරදි ඇතිනේ. හරි. හොඳයි පුතේ. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 3 4 5 යන ඉලක්කම් වෙනුවට ඔන්න සමචතුරස්‍රය, ත්‍රිකෝණය සහ තරු යන සංකේත යොදාගෙන තියෙනවලු. ඒ අනුව විස්තරට සුදුසු පිළිතුර තෝරන්න කියලායි අපෙන් අහන්නේ. දැන් එහෙනම් බලමු 9 වෙනි ප්‍රශ්නේ. සමචතුරස්‍රයේ ගුණ කරලා තරුවෙන් එන පිළිතුරට එකතු කරන්නලු ත්‍රිකෝණය. එහෙනම් අපි ආදේශ කරලා බලන්න ඕන මේ වලගේ. බලමු. ඔන්න සමචතුරස්‍රයක් අගය වෙනවා 3ක්. එයා ගුණ කරන්න වෙන්නේ එහෙනම් ත්‍රිකෝණය සම වෙන්න තරුවයගෙන් තරුව 5යි. එහෙනම් 3 වරක් 5 15යි. 15ට එකතු කරනවා පුතේ අපි ත්‍රිකෝණය 15යි 4යි 19යි. උත්තරේ අංක 2. නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2.
10 වෙනි ප්‍රශ්නෙටත් ගිහිල්ලා බලමු ආදේශ කරලා අපි. මේ බලන්න. තියෙනවා තරුවයගේ අපි දන්නවා 5යි. එකතු කරන්නලු ත්‍රිකෝණයගේ අපි දන්නවා 4යි. ඊට පස්සේ එන පිළිතුර 3න් බෙදන්නයි අපිට තියෙන්නේ. එහෙනම් 5යි 4යි 9යි 9 බෙදුවහම පුතේ 3න් උත්තරේ වෙනවා 3ක්. එහෙනම් පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුරු විදිහට සලකුණු කරන්න අවශ්‍යයි. ඊළඟ පහත රූපවල අඳුරු කර ඇති කොටස භාග සංඛ්‍යාවක් ලෙස දැක්වෙන පිළිතුර තෝරන්න. හොඳින් බලන්න. ඉස්සෙල්ලාම අපි මේ වගේ ගැටලුවකට පිළිතුරු හොයද්දී අපි කරන්න ඕන පුතේ මුලින්ම මෙන්න මේ දීලා තියෙන රූපේ කොටස් කීයකට බෙදලා තියෙනවද කියන එක ගණන් කරන්න. ඒ වෙලාවේ අපි අඳුරු කරපු නැති එහෙම පටල ගන්නෙ නෑ සියලු කැබලි ගන්න ගණන් කරලා ගන්න ඕන. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා මේක කැලි වලට බෙදිලා. එයින් එක කොටසක් පාට වෙලා තියෙනවා. එහෙනම් 8ක් තිබුණු තැනින් එකක් පාට වෙනවා. පිළිතුරට එන්නේ 1. උත්තර අංක 2. ඊළඟ ත්‍රිකෝණයක් ඔන්න සමාන කොටස් 4කට බෙදලා තියෙනවා. සමාන කොටස් 4න් එක කොටසක් පාට වෙලා තියෙනවා. එහෙනම් මේකේ භාගය තමයි පුතේ 4න් 1. 4න් 1 කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට අපි සටහන් කර යුත්තේ. හොඳයි. ඊළඟට පළමු වචන දෙක අතර සම්බන්ධයේ සැලකිල්ලටගෙන හිස්තැන්ට සුදුසු වචනය තෝරන්න. අම්මා දුව නම් පියා. බලන්න. දැන් පවුලේ සමාජිකයෝ ගත්තොත් අපි දන්නවා අම්මා තාත්තා දුව පුතා. අම්මා පියා දුව පුතා. එතකොට මේ පවුලේ ඉන්න ස්ත්‍රී පාර්ශවයේ වෙන්නේ කවුද? අම්මා දුව. එහෙනම් පියාට අපි කවුද මෙතනින් තෝරගන්න ඕන? පුරුෂ පාර්ශවයේ පිරිමි පුද්ගලෙක්. එහෙනම් පියාට අදාළ වෙන්නේ පුතේ මෙතනදී කවුද? පුතා. පවුලේ සමාජිකෙක් වෙන්න. හරි. ඊළඟ වඩුවා කියතනම් ගොවියා උදැල්ල වඩුවට අවශ්‍යයි යාගේ කර්මාන්තය කරගෙන යන්න කියත වඩු උපකරණ සදන්න ගොවියට ගොවිතැන් කටයුතු කරන්න මෙතනදී එයාට වැදගත් වෙන්නේ උදැල්ල කියන උපකරණය. එහෙනම් උත්තර අංක 3. 15 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ මාර්ගානතුරු ප්‍රමාණය වැඩි වෙමින් යයි. මේට හේතුව වන්නේ හේතුව තමයි පුතේ රියදුරන් හා පදිකයන් මාර්ග නීති පිළි නොපැදීම කියන කාරණාව. ඒ නිසායි වාහනවල අනතුරු වෙන්නේ මහා මාර්ගයේදී. දැන් අපි හැමදාම දකිනවා රූපවාහිනිය නරපද්දී රෝඩ් විකාශන වලට දවසට ක්‍රියාතුරු කිහිපයක් වෙලා තියෙනවා. ඇයි මේ රියදුරන්ගේ නොසැලකිලිමත්කම තමයි ප්‍රධානම හේතුව පුතේ. සමහර මිනිස්සු ඉන්නවා රුපියල් කිහිපයක ඕනෑකමට මොකද කරන්නේ? මිනිස් ජීවිත බිල්ලට දීලා මොකද කරන්නේ? තරඟයට බස් රථ ධාවනය කරනවා. මේ ළඟදී සිද්ධියක් වුණා වලට මතක ඇති. ඒ නිසා අනතුරු සිදු වෙනවා බහුලව මහා මාර්ගයේදී. එහෙනම් පිළිතුර වෙන්න ඕන පුතේ අංක 3. හොඳයි. ඊළඟ බලන්න 16 මන්නාරම යන වචනය සුසිලා සංකේත යොදා ලියා ඇත. එයා ලියා ඇති නිවැරදි ආකාරය වන්නේ මින් කුමක්ද කියලා යපින් අහන්නේ. දැන් එතකොට බලන්න පුතේ මන්නාරම කියන වචනේට ගිහිල්ලා උන් මම පෙන්නන්න. මන්නාරම කියන වචනේදී ඔයාලට පේනවා ඇති මයන්න. ඒ කියන්නේ මුලත් මයන්නක් තියෙනවා අගත් මයන්නක් තියෙනවා. එහෙනම් අපි සංකේත පාවිච්චි කරලා ලියද්දිනොත් මොකද වෙන්න ඕනේ? මුල තිබෙන සංකේතයම අගටත් යෙදෙන්න ඕනේ. හරිද? දැන් එහෙම බැලුවාම ඔයාලට පේනවා ඇති පළවෙනි පිළිතුරේ ත්‍රිකෝණයේ තියෙනවා මුල අගක් තියෙනවා ත්‍රිකෝණේ. හැබැයි දෙවෙනි පිළිතුරේදී එහෙම දෙයක් නැහැ. එතකොට අපිට දෙවෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන්. තුන්වෙනි පිළිතුරට ගිහිල්ලා බලන්න. තුන්වෙනි පිළිතුරෙත් මයන්න වෙනුවට ඔන්න මුලට ත්‍රිකෝණයක් තියෙනවා අගටත් තියෙනවා. එහෙනම් ඔන්න දැන් පළවෙනි පිළිතුරද තුන්වෙනි පිළිතුරද එන්නේ කියන දෙගිඩියාව අපිට තියෙනවා.
ඒ වෙලාවේදී බලන්න මේ මැද අකුරු ටික මන්නාරම කියන වචනේ හල් නයන්න නායන්න රයන්න. එතන අකුරු තුන වෙනස්. එහෙනම් බලන්න පළවෙනි උත්තරේ මැද තියෙන සංකේත මොකද වෙලා තියෙන්නේ? තුනම වෙනස්. හැබැයි තුන්වෙනි පිළිතුරේ මැද තියෙන සංකේත දෙකක් නැවත සමාන වෙලා තියෙනවා වලට පේනවා. ඉතින් සමචතුරස්‍ර දෙකක් එක ළඟ ඉදලා තියෙනවා. එහෙනම් මේක මන්නාරම වෙන්න බෑ. එහෙනම් මන්නාරම කියන වචනේ ලියලා තියෙන්න පුළුවන් මෙන්න මේ පිළිතුර අංක 1. ඊළඟ කතරගම යන වචනය නිරූපණය කිරීම සඳහා සංකේත යොදා ලිය ඇත. ඒ ලිය ඇති ආකාරය වන්නේ කතරගම යන වචනය නිරූපා සංකේත යොදා ලිය ඇත. ඒ ලියා ඇති ආකාරය වන්නේ බලන්න කතරගම වචන දිහා බැලුවම ඔයාලට පේනවා ඇති මොකද්ද? අකුරු පහම වෙනස්. එහෙනම් අපි යොදා ගන්න සංකේත පහම මොකද වෙන්න ඕන? වෙනස් සංකේත වෙන්න ඕන. උත්තරාංක 1 තමයි නිවැරදි වෙන්නේ. හොඳයි. ඊළඟ අපි යමු 18 වෙනි ප්‍රශ්නයට. රූපයෙන් දැක්වෙන ක්‍රියාව හොඳින් අර්ථවත් වන වචනේ තෝරන්න. මෙන්න බලන්න ගොවි මහත්තයෙක් කුඹුරට බැහැලා මොකද්ද මේ කරන්නේ? ඔන්න එක පැත්තක භාජනයක් තියාගෙන අනිත් අත මිටි මොලවගෙන විසි කරනවා යමක්. පුතේ මේ තමයි වපුරන අවස්ථාවක්. එහෙනම් මේකට කියන්නේ වපුරනවා. උත්තරාංක 3 වපුරනවා. ඊළඟ ඔන්න ගවය යොදාගෙන මොකද්ද මේ කරන්නේ? හානවා. මොකද්ද කරන්නේ? හානවා. දැන් කාලේ වගේ නෙමෙයි ඉස්සර කාලේ මිනිස්සු කුඹුරු ඇස්වැද්දුවේ ගවයන් යොදාගෙන. හරි. එහෙනම් ඔන්න එක ලේසි ඇතිනේ නේ. 19ට උත්තරාංක 1 තමයි නිවැරදි වෙන්නේ. ඊළඟ ගසක සෙවණැල්ල වඩාත් කෙටිව දැක්වෙන වේලාව වන්නේ. මේක හොඳ ප්‍රශ්නයක්. ඔන්න බලන්නකෝ ගසක සෙවණැල්ල වඩාත් කෙටි වෙන වේලාවනේ අපින් අහන්නේ. හරි. පුතේ හොඳට මතක තියාගන්න. දැන් සෙවණැල්ලක් ඇති වෙන්න නම් මොකක්ද අවශ්‍ය? ඉර තියෙන්න ඕන. හරි. ඉර තියෙන්න ඕනේ. එහෙනම් මේක පෙරවරු කාලයේ පස්වරු කාලයේ කියන ඒ කියන්නේ උදෑසන ඉඳලා ඉර බැසගෙන යන කාලය දක්වා වෙලාවන් වල තමයි සෙවණැල්ලක් දකින්න පුළුවන්. රාත්‍රියට සෙවණැල්ල දකින්න බෑනේ අපිට. හොඳයි. එතකොට දැන් අපි දන්නවා ඉර මුදුන් වෙන යාමේ මොකක්ද? ඉර මුදුන් වෙන වෙලාව. මධ්‍යහන 12. මධ්‍යහන 12ට හිරු අපේ හිසට ඉහළින් මුදුන් වෙනවා. ඒ කියන්නේ අපේ හෙවණැල්ල අපේ පය මතම පතිත වෙනවා. ඒ කියන්නේ අපිට අපේ හෙවණැල්ලේ හිස පා ගන්න පුළුවන් අපේ පයෙන්. එතකොට 12යි කියන්නේ සෙවණැල්ල ඊටාම කෙටි. ඊටාම කෙටි කියන්නේ අපිටම අපේ සෙවණැල්ල හිස පා ගන්න පුළුවන් කියන්නේ ඊටාම කෙටි වෙලානේ. හරි. ඊට පස්සේ පුතේ ක්‍රමයෙන් මධ්‍යහන 12 ඉඳල් බලන්න ඔරලෝසු මතක් කරගන්න. මධ්‍යහන 12 කියන වෙලාවේ දෙපැත්තේ තියෙනවා 1 සහ 11. ඒ කියන්නේ 12න් පැයක් අඩුයි 12න් පැයක් වැඩි. දෙක වුණොත් 12න් පැය දෙකක් ඈතට යනවා. 10 වුණොත් 12න් පැය දෙකක් ආපස්සට යනවා. 3 වුණොත් 12න් පැය 3ක් ඉස්සරහට යනවා. 9 වුණොත් 12න් පැය 3ක් ආපස්සට යනවා. පුතේ 12න් ඈත් වෙන්න මොකද වෙන්නේ? හෙවණැල්ල දික් වෙනවා. හෙවණැල්ල දික් වෙනවා. එහෙනම් පෙරවරු 8යි කියන්නේ බලන්නකෝ පෙරවරු 8යි කියන්නේ 12ට පැය 4ක් තියෙනවා. පස්වරු 1යි කියන්නේ 12 පහු වෙලා පැයක් ගත වෙලා තියෙනවා. පස්වරු 5යි කියන්නේ 12 පසු වෙලා පැය 5ක් ගත වෙලා තියෙනවා. එහෙනම් 12ට ආසන්නම වෙලාව මොකක්ද? 12 කියන සංඛ්‍යාවට ආසන්නෙම මේ වෙලාව තුනේ කෙටිම වෙලාව මොකක්ද? පස්වරු 1. එහෙනම් පස්වරු 1ට පුතේ හෙවණැල්ල ගොඩක් කෙටි. පෙරවරු 8ට දිගයි ඊටත් වැඩිය දිගයි පස්වරු 5ට. හේතුව පෙරවරු 8යි කියන්නේ 12ට පැය 4ක් ඈතින් තියෙන්නේ. පස්වරු 5යි කියන්නේ 12ට පැය 5ක් ඈතින් තියෙන්නේ. එහෙනම් පෙරවරු 8ට වැඩිය පස්වරු 5 කියන හෙවණැල්ල දිගින් වැඩි.
හොඳයි. ඊළඟ තරුෂි පෙරවරු 9:15ට පමණ හිරුට මුහුණලා සිටගෙන සිටි. එහිදී ඇයගේ දකුණු අත පැත්තෙන් ඇති දිශාව වන්නේ. දකුණු අත පැත්තෙන් මොකද්ද තියෙන දිශාව කියලා අහනවා. පෙරවරු 9:15ට පමණ හිරුට මුහුණලා සිටගෙන ඉන්නේ. එහෙනම් මෙයා පෙරවරු වෙලාවේ හිරුට මුහුණලා ඉන්නවා කියන්නේ හැරිලා ඉන්නේ කොයි පැත්තටද? නැගෙනහිර පැත්තට. නැගෙනහිරට හැරුණු කෙනෙක්ගේ දකුණු අත පුතේ පිහිටන්නේ අනිවාර්යයෙන්ම දකුණු දිශාවට. උත්තරාංක 3. හොඳයි පුතේ. ඔන්න දැන් අපි ප්‍රශ්න පත්‍රයෙන් භාගයකටත් වැඩිය කතා කළා. ඔයාලට මේ අවස්ථාව සලසලා දෙන සුජය ශිෂ්‍යත්ව ජයමඟ ඒ කියන්නේ සුජය පුවත්පත ශ්‍රී ලංකාවේ ශිෂ්‍යත්ව පුවත්පත් අතර අංක 1 තියෙන පුවත්පතක්. ඒ අය ඔබ වෙනුවෙන් කරන මේ සත්කාරයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා උන නැවත වතාවක් ඉල්ලනවා. හොඳයි. එහෙනම් අපි නැවතත් අපේ ප්‍රශ්න පත්‍රයේ ඉතිරි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පටන් ගමු. පළතුරු බීම බෝතලයකින් 4 දිනකට සංග්‍රහ කළ හැකියි. 30 දිනකට සංග්‍රහ කිරීමට ගත යුතු පළතුරු බීම බෝතල් ප්‍රමාණය වන්නේ. හොඳට බලන්න. දැන් එක බීම බෝතලයකින් 4 දිනකට සංග්‍රහ කරන්න පුළුවන්. මේ වෙලාවේදී අපි කරන්න ඕන පුතේ ඉන්න පිරිස 30ක් ඉන්නවා. එක බෝතලයකින් සංග්‍රහ කරන්න පුළුවන් පිරිසෙන් බෙදනවා. එතකොට 30 අපි බෙදන්න ඕන 4යි. 34න් බෙදුවාම එනවා පුතේ 7යි ඉතිරි 2යි කියන පිටුතර. ඒ කියන්නේ බීම බෝතල් 7ක් අපි ගත්තොත් බලන්න 7 වරක් 4 28යි. 28 දිනකට සංග්‍රහ කරන්න පුළුවන්. හැබැයි තව දෙදෙනෙක් ඉතිරි වෙනවා. හැබැයි ඒ අයට බීම නැහැ. අපි යන්න කියනොද එහෙනම්? නෑ. ඒ දෙන්නටත් තව බීම බෝතලයක් අපි ගේන්න ඕන. එහෙනම් 7ට තව එකක් එකතු වෙන්න ඕනේ. එහෙනම් අවශ්‍ය බීම බෝතල් ප්‍රමාණය වෙනවා උත්තරාංක 2 8. හොඳයි. ඊළඟ ප්‍රශ්නට යමු අපි. නදී සහ ගංගාගේ වයස්වල එකතුව අවුරුදු 14කි. ගංගා නදීට වඩා අවුරුදු 4කින් වැඩි මාල්‍ය. නදීගේ වයස අවුරුදු කීයද? මේ වෙලාවේදී කරන්න ඕන පුතේ මෙන්න මේ දේ. දැන් බලන්නකො මේ දෙන්නගේ වයස වැඩි කවුද? ගංගා නදීට වඩා අවුරුදු 4කින් වැඩි. ගංගා තමයි මෙතන වයස. දැන් අපිට දීලා තියෙනවා දෙදෙනාගේම වයස 14යි. එහෙනම් මුලින්ම කරන්න මේ 14 කියන එකකින් වැඩිමල් කියපු අවුරුදු 4 මුලින්ම අඩු කරගන්න. එහෙනම් 14න් 4ක් අඩු කරනවා 10ක් එනවා. ඒ 10 කියන උත්තරේ නදීට සහ ගංගා කියන දෙන්නට සමානව බෙදලා දෙනවා. එතකොට නදීටත් 5ක් ලැබෙනවා ගංගාටත් 5ක් ලැබෙනවා. හැබැයි ගානේදී අපිට කියනවා ගංගා නදීට වඩා අවුරුදු 4ක් වැඩිමල් කියලා. එහෙනම් ගංගාට ලැබුණු 5ට අපි අර මුලින් 14න් අඩු කරලපු 4 එකතු කරනවා. එහෙනම් ගංගාට වයස 9ක් වෙද්දී නදීට වයස 5ක් වෙනවා. දැන් අපෙන් අහන්නේ නදීගේ වයස. එහෙනම් අවුරුදු 5යි කියන පිළිතුර තමයි පුතේ ගන්න ඕන. පැහැදිලි වෙන්නේ නැති. දැන් අපි බලමුකෝ ඊළඟ ගැටලුව. හොඳට බලන්න හොඳට කියව ගන්න. අමල්ගේ පියා සමන්. ඔන්න අමල්ගේ තාත්තා සමන්ලු. විජේදාසගේ පුතා සමන්. විජේදාසගේ පුතා තමයි මේ සමන්. ඒ කියන්නේ අමල්ගේ පියා වෙච්ච සමන් විජේදාසගේ පුතා. ඒ අනුව විජේදාස නෑදෑකමට අමල්ගේ කවුරුන්ද? එහෙනම් මෙතන පරම්පරා 3ක කතාවක් කියනවා. අමල් ඉන්නවා. අමල්ගේ තාත්තා යාට උඩින් ඉන්නවා. තාත්තට උඩිනුත් ඉන්නවා විජේදාස. ඒ කියන්නේ සමන්ගේ තාත්තා. එහෙනම් මේ විජේදාස සහ අමල් අතර තියෙන්නේ පියාගේ පියා. අමල්ගේ පියාගේ පියා තමයි මේ විජේදාස. එහෙනම් කවුද පියාගේ පියා? තාත්තගේ තාත්තට අපි කියන්නේ පුතේ සීයා කියන වචනේ. එහෙනම් උත්තරේ අංක 3. නයනාගේ මව අමරාය. ගුණවතීගේ දුව අමරාය. ඉස්සල්ලා වගේමයි. ඒ අනුව ගුණවතී නෑදෑකමට නයනාගේ කවුරුන්ද? දැන් හොඳට බලන්න. නයනාගේ මව අමරා.
නයනට උඩින් එහෙනම් අමරයි ඉන්නෝ. ගුණවතීගේ දුව තමයි අමර. එහෙනම් අමරගේ අම්මා තමයි ගුණවති. හොඳද? ඒ අනුව ගුණවතී නෑදෑකමට නයනාගේ කවුද කියලායි අපෙන් අහන්නේ. හොඳට මතක තියාගන්න මේ වෙලාවේ මේ අය එක පේලියට ලිව්වොත් උඩින්ම ඉන්නේ ගුණවතී. ගුණවතීට යටින් කවුද ඉන්නේ පුතේ? අමරා ඉන්නෝ. අමරට යටින් ඉන්නේ නයනා. එහෙනම් පරම්පරා තුනක් නැවත යටම කෙනා කොහොමද ගුණවතීට අමතන්නේ? අම්මගේ අම්මා ආච්චි. එහෙනම් උත්තරේ අංක 1 වෙන්න ඕනේ 25 වෙනි ප්‍රශ්නෙට. හොඳයි පුතේ. අපි යමු 26ට බලන්න. වරකට බෙහෙත් පෙති දෙක බැගින් 3 වරක් ගත යුතුය. දින 3කදී බොන බෙහෙත් පෙති ගණන. හරිම ලේසි වැඩක් නේ බලන්න. වරකට බෙහෙත් පෙති දෙකයි 3 වරක් ගන්නවා දින 3ක්. එහෙනම් දෙවරක් 3 6යි 6 වරක් 3 18යි. පෙති අවශ්‍ය වෙනවා 18 ප්‍රමාණයක් දින 3ක් සඳහා. ඊළඟ බලන්නකො මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා අපි අහලා. ටැංකියකින් 4න් එකක් පිරීමට මිනිත්තු 20ක් ගත වේ. ටැංකියෙන් භාගයක් පිරීමට ගත වන කාලය 4න් එකක් කියන්නේ කාලක්. එහෙනම් භාගයක් කියන්නේ දෙකෙන් එකක්. ඒ කියන්නේ 4න් එකේ ඒවා දෙකක් එකතු වුණොත් තමයි භාගයක් වෙන්නේ. එහෙනම් 4න් එකට 20 මිනිත්තු 20යි නම් තවත් 4න් එකට කොච්චරද? ඒත් මිනිත්තු 20යි. එහෙනම් දැන් භාගෙ පිරෙනවා සම්පූර්ණ වෙනවා. එහෙනම් අපි කරන්න ඕන මේ 20 කියන මිනිත්තු ප්‍රමාණය දෙකෙන් ගුණ කරන්න. එතකොට භාගයක් පිරීමට ගත වන කාලය ලැබෙනවා මිනිත්තු 40යි. හොඳයි දුවේ පුතේ 28 වෙනි ප්‍රශ්නයයි දැන් අපිට තියෙන්නේ. වත්තකින් අඹ ගෙඩි 150ක් කඩන ලදී. ඉන් 25ක් කැර ඉතිරි අඹ ගෙඩි එකක් රුපියල් 75 බගින් විකුණුවේ නම් අඹ විකිණීමෙන් ලද මුදල කීයද කියලායි අපෙන් අහන්නේ. 150ක් තිබුණු තැනින් 25ක් කැර කියන්නේ මොකද කරන්නේ? 150න් අපි 25ක් ඉවත් කරගන්නවා. එතකොට කීයක්ද එන්නේ? 125ක්. එහෙනම් මෙයා විකුණලා තියෙන අඹ ගෙඩි 125ක් එකක් රුපියල් 75 ගන්න. එහෙනම් ඔන්න දැන් අපි 125 කියන ප්‍රමාණය 75 කියන මිලෙන් ගුණ කරන්න ඕන. ගුණ කරලා බලන්න හොඳට. පුළුවන් පුතාලට. හරි. ගුණ කරලා බලන්න. උත්තරේ ලැබෙනවා පුතේ රුපියල් 9375ක්. එහෙනම් උත්තරාංක 1 තමයි නිවැරදි වෙන්න ඕන. උත්තරාංක 1. පැන්සලක මිල රුපියල් 20කි. පෑනක මිල එමෙන් දෙගුණයකි. පෑන් දෙකක් අභ්‍යාස පොතක මිලට සමාන වේ. එහෙනම් අපෙන් අහන්නේ අභ්‍යාස පොතක මිල. පියවරෙන් පියවර යන්න. පැන්සලක මිල රුපියල් 20යි. පෑනක මිල එමෙන් දෙගුණයයි. එහෙනම් 20 දෙගුණයි 40ක් වෙනවා පෑන. පෑන් දෙකක් අභ්‍යාස පොතක මිලට සමාන වේ. පෑන් දෙකක් දැන් අපි දැනගත්තා පෑනක් 40යි. එහෙනම් පෑන් දෙකක් වෙනවා රුපියල් 80ක්. එක සමාන වෙනවලු අභ්‍යාස පොතකට. එහෙනම් අභ්‍යාස පොතක මිල වෙනවා පුතේ රුපියල් 80ක්. ටිකක් කල්පනා කරන්න තියෙන්නේ අමාරු නෑ පුතේ. විසඳ ගන්න පුළුවන්. ඊළඟ 15 ඒවා 7ක් හා 6 ඒවා 3ක් එකතු කළ විට පිළිතුර වන්නේ. හොඳට බලන්න. 15 ඒවා 7ක් හා 6 ඒවා 3ක් එකතු කළ විට පිළිතුර. මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. 15 ගුණ කරන්න ඕන 7න්. එතකොට පිළිතුරක් එනවා 105යි කියලා. 6 ඒවා 3ක් කියන්නේ 6 ගුණ කිරීම 3 18යි. එහෙනම් මේ 105 සහ 18 කියන පිළිතුරු දෙක නැවත එකතු කරන්න. එතකොට අපින් අහන ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර ලැබී. 105ට 18ක් එකතු කරන්න 123යි. 123යි. හොඳයි පුතේ. දැන් අපි යනවා පේපර් එකේ අවසාන ප්‍රශ්න 10ට. වත්තකින් 4න් දෙකක් එළවලුද 4න් එකක් පළතුරුද වගා කර ඇත.
එපවත්තේ වගා නොකර ඇති ප්‍රමාණය කොපමණද? හොඳට බලන්න. 4න් 1ක් පළතුරු, 4න් 2ක් එළවලු. එහෙනම් 4න් 2යි 4න් 1යි අපි එකතු කරන්න ඕන 4න් 3. වගා නොකරපු කොටස කොච්චරයිද කියලා අහන්නේ. දැන් ඔයාලට පුළුවන් සමචතුරස්‍රයක් වගේ ඇඳගෙන සමාන කොටස් 4කට බෙදලා දැන් වගා කරපු ප්‍රමාණය කොච්චරද? 4න් 2ක් පාට කරනවා එළවලු, 4න් 1ක් පාට කරනවා පළතුරු. එතකොට තුන සම්පූර්ණයෙන්ම 4න් 3ක් පාට වෙලා ඇති. එහෙනම් දැන් අපින් අහන්නේ වගා නොකර ප්‍රමාණය. එහෙනම් අර අපි ඇඳගත්ත රූපේ එක කොටුවක් ඔයාලට පේනවා ඇති හිස් වෙලා තියෙන. එතකොට වගා නොකර ප්‍රමාණය තමයි මුළු බිම් ප්‍රමාණයෙන් 4න් 1ක්. 4න් 1ක් පිළිතුර අංක 1. ඊළඟ ප්‍රශ්නේ හොඳට බලන්න. පහත රූප සටහනේ සත්තු, ශාක භක්ෂක, මාංශ භක්ෂක, ගිරවා යන වචන දක්වා තියෙන්නේ මේ විදිහට. එහෙනම් ගිරවා කියන වචනේ අයිති වෙන්නේ මොන අක්ෂරයටද කියලා අපෙන් අහන්නේ. හොඳට බලන්න. හොඳට බලන්න. දැන් ඔන්න මේ සත්තු කියන වචනේ මෙතන තියෙන ලොකුම වචනේ. සත්තු කියන එකට තමයි ශාක භක්ෂක, මාංශ භක්ෂක, ගිරව් ඔය හැම කෙනාම අයිති වෙන්නේ. එහෙනම් පුතේ මේ ඍජුකෝණාශ්‍රයෙන් අපිට පෙන්වන්නේ සත්තු. ඊළඟ වචන තුන ශාක භක්ෂක, මාංශ භක්ෂක, ගිරව. හරි දැන් බලන්න ඕනේ මේ වචන තුنين එක ගොඩකට දාන්න පුළුවන් වචන දෙකක් තියෙනවද කියලා. බලන්න ශාක භක්ෂකට මාංශ භක්ෂක දෙකට ගැලපෙන්නේ නැහැ නේ. මේ දෙක වෙනස්. නම් ශාක භක්ෂක සහ ගිරව අන්න ගිරව කියන්නේ ශාක භක්ෂකෙක්. එහෙනම් ශාක භක්ෂක කියලා අපි රවුමක් ඇන්දොත් ගිරව එක ඇතුළට යන්න ඕනේ. මාංශ භක්ෂක වෙනම තියෙන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති B රවුම ඇතුලේ C රවුම තියෙනවා. එහෙනම් මේ B කියන්නේ පුතේ ශාක භක්ෂක, C කියන්නේ ගිරව. D කියන්නේ නම් එයා තනියම ඉන්න ඕනේ මාංශ භක්ෂක. එහෙනම් නිවැරදි පිළිතුර වෙනවා C. ගිරව පෙන්වන්නේ පුතේ C අක්ෂරයෙන් අංක 2. බොහොම හොඳයි. අපි යනවා ඊළඟ ගැටලුවට 33 වෙනි ප්‍රශ්නේ. හරි. මෙන්න රූපයක් තියලා තියෙනවා. මෙන්න මේ රූපය ඇතුලේ තියෙන සමචතුරස්‍ර ගණන කීයද කියලායි අපෙන් අහන්නේ. හරි ලේසි කාරණාවක් තියෙන්නේ. පුතාලා වුණ තමන්ගේ පැන්සල අරගෙන මෙන්න මම මේ ස්ක්‍රීන් එකේ පෙන්වන තැන් වලට අංක යොදන්නකො මෙන්න මේ විදිහට. මෙන්න මේ ඉහළම කොටුවට අංක 1. ඊට පහළින් අංක 2 පෙන්වන තැන හොඳට බලන්න. මෙයා ඊට යටින් ඉන්න කෙනා අංක 3. දැන් මොකද කරන්නේ? අපි අර එක දාපු දැනට ගිහිල්ලා එයා ඒ ඉලක්කමින්ම ගුණ කරන්නේ. එක් වරක් 1 1යි. දෙකත් ඒ ඉලක්කමින්ම ගුණ කරන්න දෙවරක් 2 4යි. ඊළඟ තුනේ ඉලක්කමත් එයාගෙන්ම ගුණ කරන්න 3 වරක් 3 9යි. එහෙනම් දැන් පිළිතුරු ඇවිල්ලා ඇති එක් වරක් 1 1යි, දෙවරක් 2 4යි, 3 වරක් 3 9යි. මෙන්න මේ ටික පල්ලයට එකතු කරන්න. ආව පිළිතුරු ටික 1යි 4යි 9යි. 1යි 4යි 9යි එකතු වුණාම වෙනවා 14ක්. එහෙනම් මෙන්න මේ රූපය තුල අපිට දකින්න පුළුවන් සමචතුරස්‍ර 14ක්. සමචතුරස්‍ර 14. බොහොම හොඳයි. පිළිතුර ගන්න ක්‍රමී දැන් දැනගත්තා. මේ වගේ ගැටලුවක් ආවොත් පුළුවන් පුතාලට ඕනම තැනකදී විසඳ ගන්න. හරි. ඊළඟ 34 වෙනි ප්‍රශ්නට යමු අපි. පහත සංකේත සඳහා යම් අගයක් දී තිබේ. එය තේරුම්ගෙන පිළිතුර සපයන්න. දැන් හොඳට බලන්න ස්ක්‍රීන් එක දිහා බලා ගන්න ඕන මම රතු පාටින් පෙන්නනවා පුතාලට. වෘත්තයට එකතු වුණාම ඍජුකෝණාශ්‍රයක් 160ක් ලැබෙනවලු. ඊළඟ මොකද්ද කියන්නේ? වෘත්තයෙන් අඩු කළාම මොකද්ද? ඍජුකෝණාශ්‍රය 40ක් ලැබෙනවා. එහෙනම් දැන් මෙන්න මේ අවස්ථා දෙක බලලා ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන මේ දෙන්නගේ විශාල කෙනා කවුද කියලා. ඔව් විශාල කෙනා වෙන්නේ පුතේ වෘත්තය. හේතුව ලොකු කෙනෙක් හිටියොත් තමයි අඩු කරන්න පුළුවන් තව කෙනෙක්. එහෙනම් ලොකු කෙනා මුල හිටියොත් තමයි අඩු කරන්න පුළුවන් නේද අනිත් කෙනා.
එහෙනම් මෙයා තමයි විශාල කෙනා වෘත්තය. දැන් අපි අගයන් හොයාගන්නේ කොහොමද මේ දෙන්න? මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. දැන් අපිට දීලා තියෙනවා වෘත්තයට එකතු කළොත් ඍජු කෝණාශ්‍රය 160යි කියලා. ඊළඟට දීලා තියෙනවා වෘත්තයෙන් අඩු කළාම ඍජු කෝණාශ්‍රය 40යි කියලා. දැන් මෙන්න මේ වැඩේ කරමුකෝ. මෙන්න මේ දීලා තියෙන අවස්ථා දෙකේ අගයන් දෙක පුතේ එකට එකතු කරනවා අපි 160 සහ 40. එතකොට ලැබෙනවා 200 කියන පිළිතුර. දැන් 200 දෙකට බෙදනවා. හැඩතල දෙකක් නෙමෙතන අපිට සම්බන්ධ වෙන්නේ දෙකට බෙදනවා. එතකොට 100යි කියලා ලැබෙනවා උත්තරය. අන්න 160 සහ 40 කියන දෙන්න එකතු කරලා 200 ගත්තනේ අපි. එකතු කරලා අරගෙන දෙකෙන් බෙදුවොත් ලැබෙන්නේ විශාල කෙනාගේ අගේ. එහෙනම් 200 දෙකට බෙදුවාම 100යි කියලා ලැබෙන්නේ. මෙතන විශාල අගයක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා ඉස්සෙල්ලා වෘත්තයට. එහෙනම් වෘත්තය තමයි 100 හිමි කෙනා. එහෙනම් වෘත්තය 100යි. එහෙනම් වෘත්තය 100යි නම් දැන් අනිත් කෙනාගේ හොයාගන්න එක මහ ලොකු දෙයක්ද අපිට නෑ. එහෙනම් වෘත්තයට දානවා අපි 100. 100ට කීයක් එකතු වුණොත් 260ක් වෙන්නේ? 60. එහෙනම් ඍජු කෝණාශ්‍රයගේ 60. දැන් අපි අහනවා වෘත්තයේ ගුණ කරන්න ඍජු කෝණාශ්‍රය. එහෙනම් මොකද්ද මේ අපෙන් අහන්නේ? 100 කියන අගය 100 ගුණ කරන්න කියනවා 60. හරිම ලේසි. 100.2 60 අගට ගිහිල්ලා ලියන්න. 100.2 ගලවලා 60 න් ගුණ කරන්න තිබුණේ. 60 කියන සංඛ්‍යාවේ අගට ඒ බිංදු දෙක එකතු කරන්න. එතකොට ලැබෙනවා 6000 කියන පිළිතුර. එහෙනම් 100 60. නැත්නම් අනිත් පැත්තට කිව්වොත් 60 ගුණ කළොත් 100න් පිළිතුර වෙනවා 6000ක් උත්තරාංක 1. ඊළඟ පහත ද්‍රව්‍යවල මිල සටහන් මෙලෙස දක්වා ඇත. පරිප්පු කිලෝග්‍රෑම් 1ක් සීනි කිලෝග්‍රෑම් 1ක මිල කීයද කියලා අපෙන් අහන්නේ. බලන්න කුඩින්ම තියෙනවා පරිප්පු කිලෝග්‍රෑම් 3ක් සීනි කිලෝග්‍රෑම් 2ක් රුපියල් 500යි. ඊළඟ සීනි කිලෝග්‍රෑම් 1ක් පරිප්පු කිලෝග්‍රෑම් 2ක් රුපියල් 300යි කියලා. හරි. හොඳට බලන්න. දැන් පරිප්පු කිලෝග්‍රෑම් 1කයි සීනි කිලෝග්‍රෑම් 1ක මිලයිනේ අපෙන් අහන්නේ පුතේ. එතකොට කරන්න ලේසිම වැඩක් තියෙනවා. මෙන්න මේ වැඩේ. මෙන්න මේ අගයන් දෙක බලන්නකෝ 500 සහ 300. 500න් 300ක් අඩු කරොත් කීයද? 200. මේ 200 එන්නේ කොහොමද? මේ බලන්න පරිප්පු 3ක් තියෙනවා. පරිප්පු 2ක් අඩු වෙනවා. එහෙනම් පරිප්පු 1ක් ඉතිරි වෙනවා. ඉහළින් තියෙනවා සීනි 2ක්. සීනි 1ක් අඩු වෙනවා. සීනි 2කින් සීනි 1ක් සීනි එකමයි. හරි. එතකොට අපිට අර හොයන්න කියපු ප්‍රශ්නෙට උත්තරේ එතනම ලැබෙනවා. 500න් 300ක් අඩු කරගත්තාම 200යි. එහෙනම් පරිප්පු කිලෝග්‍රෑම් 1ක් සහ සීනි කිලෝග්‍රෑම් 1ක් වෙනවා රුපියල් 200ක මුදල. ඊළඟ බලන්න 36 පරිප්පු කිලෝග්‍රෑම් 5ක හා සීනි කිලෝග්‍රෑම් 5ක මිල. දැන් අපි 35 ප්‍රශ්නෙට පිළිතුරු නිවැරදිව හොයාගත්තා නම් 36ට හොයන එක මහ ලොකු දෙයක්ද නේ? හොඳට බලන්න. 200 කියන සංඛ්‍යාව 5න් ගුණ කරොත් පරිප්පු 1යි සීනි කිලෝග්‍රෑම් 1යි තිබුණේ. ඒක 5න් ගුණ වුණොත් මොකද වෙන්නේ? පරිප්පු 5ක් ලැබෙනවා සීනි 5ක් ලැබෙනවා. අපි ප්‍රශ්නෙත් ඒක එහෙනම් ඒ මිල 200යි 200 5න් ගුණ කළාම 1000යි. රුපියල් 1000ක ප්‍රමාණයක් ලැබෙන්න ඕනේ පරිප්පු 5ක් සහ සීනි 5ක් සඳහා. හරි. පැහැදිලි වෙන්නේ නැති කියලා හිතමු. හරි. දැන් අපි යනවා 37 වෙනි ප්‍රශ්නෙට. පහත වෘත්තය කොටුව සහ ත්‍රිකෝණය තුල ඇති ඉලක්කම් සැලකිල්ලටගෙන අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මෙහි ත්‍රිකෝණයට පමණක් අයිති වන්නේ මොකක්ද කියලා අහනවා. හොඳට බලන්න. ත්‍රිකෝණයට පමණක් අයිති වෙන්නේ 6 ඉලක්කම. ඒ කියන්නේ පුතේ වෙන මොන හැඩතලයකටවත් සම්බන්ධකමක් තියෙන්න බෑ. එයා අයිති වෙන්න ඕනේ. එයාටම අයිති තැනක එයා ඉන්න ඕනේ. වෙන තැන්වල වෙන හැඩතල වලට අයත් නම් එතන වැරදි. දැන් බලන්න 6 කියන තැන එයා අයිති වෙන්නේ
ත්‍රිකෝණයටම විතරයි 6 කියන කෙනා. ඊළඟ වෘත්තයට අයිති ඉලක්කම් හි එකතු. දැන් අපිට පමණක් කියන වචනේ දීලා නැහැ. දැන් වෘත්තයට අයිති ඉලක්කම්. එහෙනම් වෘත්තය කියන හැඩතලයේ වටේ ගිහිල්ලා බලන්න. එයා මැද්දට වෙනම කවුද? මෙන්න මේ සංඛ්‍යා ටික මේ ඉලක්කම් ටික වලට පේනවා ඇති. මොනවද? 4 1 5 3. එහෙනම් මේ ටික එකට එකතු කළාම 13යි කියන උත්තරේ අපිට ලබා ගන්න පුළුවන් උත්තර අංක 1 තමයි නිවැරදි වෙන්නේ. ඊළඟ කොටුව ත්‍රිකෝණය යන දෙකට පමණක් අයිති වන්නේ. කොටුවයි ත්‍රිකෝණයයි කියන දෙකට පමණක් අයිති වන්නේ කවුද කියලා බලන්න. දෙකේ ඉලක්කම මේ බලන්න තියෙන තැන. එයා ත්‍රිකෝණයටත් අයිති, ඍජුකෝණාශ්‍රයටත් අයිති, කොටුවටත් අයිති. එහෙනම් උත්තර අංක 1 එන්න ඕනේ නිවැරදි පිළිතුර විදියට. පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. හරි, බොහොම හොඳයි. එහෙනම් අපේ ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නේ. මෙහි හැඩතල තුනටම අයත් වන්නේ අංක 1. හැඩතල සියල්ලටම පොදු තැන තමයි පුතේ අංක 1. හොඳයි. පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. එහෙනම් ඔන්න අද දවසේ අපි සිස්සත් ජයමග වැඩසටහනේ සාකච්ඡා කරපු පළවෙනි පත්‍රයේ වැඩ මෙතනින් අවසන් වෙනවා. පුතාලට තමන්ගේ ලකුණු ප්‍රමාණය මෙතනදී ඔන්න බලාගෙන සටහන් කරගන්න පුළුවන්. හොඳයි. පළවෙනි පත්‍රය එහෙනම් ඔන්න අපි අවසන් කරා. පුතලට දැන් පුළුවන් ලකුණු සටහන ඔන්න ප්‍රදර්ශනය වෙනවා තිරේ. තමන්ගේ හරි ගානට අදාළ ලකුණ සටහන් කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි දෙවෙනි පත්‍රය සාකච්ඡා කරමු පොඩි විවේකයකින් පස්සේ. එහෙනම් දෙවෙනි පත්‍රයත් එක්ක අපි සම්බන්ධ වෙමු. එහෙනම් පොඩි විවේකයක් අපි අරගමු. ඔන්න ලංකාවේ පළමු වරට අපේ රටේ ලස්සනම පාලම හැදෙන්න යන්නේ. මේ පාලම හැදෙන්නේ ඔබත් අපත් එක්ව රැස් කරන පොත් වලින්. සුජය පොත් පාලම කැන්ඩස් රස සමග ඈත පොත් පහසුකම් සොයන අපේම පුංචි මල් කැකුළු වෙනුවෙන් පුස්තකාල සාදා දෙන පොත් මිතුරු බැඳීම. පහවසරත් එක් දරුවන්ට කියවීමට සුදුසු ඔබ ළඟ තිබෙන සිංහල, දමිළ, ඉංග්‍රීසි පොත් අංක 223 බ්ලූ මැන්ඩල් පාර කොළඹ 13 වෙත අපට එවන්න. නැතිනම් සුජය සහ දිවයින පුවත්පතේ සඳහන් අපගේ නියෝජිත මහත්වරුන් වෙත බාර දෙන්න. ඔබ ලබා දුන් පොත් ගැන විස්තර 071 17 19 870 අංකයට WhatsApp කරන්න. එසේ එවන පොත්වල ඔබෙන් හෝ ඔබේ පොඩිත්තාගෙන් සටහනක් එක්කලහොත් පොත අතට ගන්න ඒ මල් කැකුලට උඟාක් සතුටු හිතේවි. ඔබත් සෙනෙහසින්නෙක් වෙන්න හිත් හදන පොත්වලින් හැදෙන යාළු පාලම දෙකේ විද්‍යුත් මාධ්‍ය සත්කාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය. වැඩි විස්තර සුජය දිවයින පුවත්පත්වලින් සහ candos.lk වෙබ් අඩවියෙන්. පොත්වැනි හිත් කැකුළු පිපේවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි දෙවෙනි පත්‍රයේ සාකච්ඡා කිරීම ආරම්භ කරමු. හොඳයි පුතේ. සුජය පුවත්පත මගින් ඔබට මේ කරන සත්කාරය උපරිම ප්‍රයෝජන ගන්න කියලා නැවත වතාවක් ඔයාලගෙන් ඉල්ල සිටින ගමම්ම අපි දෙවෙනි පත්‍රයේ සාකච්ඡා කිරීම ආරම්භ කරමු. හරි, අපි බලමු දෙවෙනි පත්‍රයේ අපිට මුලින්ම ලැබිලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියන එක. හොඳයි. පහත ඡේදයේ කියවන්න. ඔන්න මම කියවන්නම්, පුතාලා හොඳට අහගෙන ඉන්න. අඟුරු කෑල්ලකින් ඇඳ ඒ චිත්‍රය මුලින්ම දුටුවේ තාත්තාය. දෝතිම්ම ඇය වඩාගත් තාත්තා ඇගේ දස්කම් අගය කළේය. එදා පටන් ඇය තමාගේ සිහින විවිධාකාරයෙන් සිතුවමට නැගුවාය. ඒ පාට සිතුවම් වලට ගැළපෙන කතන්දර ගොතන්නට ඇයට හැකි වූයේ ඇගේ ඒ සිහිනද තවත් අලුත් වූ නිසාය. මේ පාඩම පුතාලට මතක ඇති 4 වසර පෙළ පොතේ
සිංහල පෙළ පොතේ සිහින මැවූ සිත්තරේ කියන පාඩම ආශ්‍රයෙන් තමයි මේ ඡේද කොටස අරගෙන තියෙන්නේ. හරි. දැන් ඔන්න ඡේදය අපි කියුවා. දැන් බලමු මේ ඡේදය සුරෙන් අපෙන් අහන ප්‍රශ්න මොනවද කියන එක. හරි. ඡේදයේ ඇසුරෙන් පමණක් පිළිතුරු සපයන්න. ඇගේ දස්කම් අගය කළේ කවුද කියන ප්‍රශ්නේ තමයි පුතේ අපෙන් මුලින්ම අහන්නේ. එතකොට ඔයාලට පේනවා මේ ඡේදය ඇතුලේ ඇගේ දස්කම් අගය කළේ කවුද කියන එක. තාත්තා තමයි නිවැරදි පිළිතුර වෙන්න ඕන. තාත්තා තමයි ඇගේ දස්කම් අගය කළේ. දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා දුව පුතේ චිත්‍රය ඇන්දේ මොනවායින්ද? චිත්‍රය ඇන්දේ මොනවායින්ද කියන ප්‍රශ්නේ අහනවා. හරි අපි බලමු. මෙන්න බලන්න. ඡේදයට ගිහින් බලන්නකෝ. හරි. අඟුරු කෑල්ලකින් ඇන්ද ඒ චිත්‍රය. එහෙනම් ඔන්න අපි ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා ඡේදයේ ආරම්භ වන තැනින්ම. ඇන්දේ අඟුරු කෑල්ලකින්. නිවැරදි පිළිතුර අඟුරු කෑල්ලකින්. ඊළඟ චිත්‍රය මුලින්ම දුටුවේ කවුද? චිත්‍රය මුලින්ම දුටුවේ කවුද? ආපහු අපි ඡේදයට ගිහිල්ලා කියවගෙන ගියොත් අඟුරු කෑල්ලකින් ඇන්ද ඒ චිත්‍රය මුලින්ම දුටුවේ තාත්තාය. ඔන්න තාත්තාය කියන පිළිතුර තමයි තුන්වෙනි ප්‍රශ්නෙට අපි නිවැරදි පිළිතුර විදිහට සටහන් කරන්න ඕන. තාත්තා. හරි පුතාලට පැහැදිලි වෙනවා ඇති දැන් මේ ඡේදයේ ඇසුරෙන් කොහොමද මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නේ කියන එක. හොඳ අවධානයෙන් පුතේ උත්සාහගෙන ඉමු අපි. හරි මෙන්න ඊළඟ අතීත කාල පුරුෂ ලිංග ඒකවචන ක්‍රියාපදයක් ඡේදයෙන් සොයා ලියන්න. අතීත කාල පුරුෂ ලිංග. දැන් එතකොට ඔන්න අතීත කාල. අතීත කාලය කියන්නේ පුතේ වෙච්ච දේ වෙලා ඉවරයි. පුරුෂ ලිංග ඒකවචන ක්‍රියාපදයක්. පුරුෂ ලිංගයි. ඒ කියන්නේ පිරිමි බව හඟවන ක්‍රියාපදයක් වෙන්න ඕනේ. හැබැයි ඒක ඒකවචන වෙන්නත් ඕනේ. එතකොට පුතාලා හොඳට බලන්න මේකේ අපි ක්‍රියාපදයේ හොයන්න කලින් අපි හොයාගමු මේකේ පුරුෂ ලිංග නාමපදේ. හරි. මේ බලන්න අඟුරු කෑල්ලකින් නැන්ද ඒ චිත්‍රයේ මුලින්ම දුටුවේ තාත්තායි. එහෙනම් උන්න තාත්තා කියන වචනේ පුරුෂ ලිංගයි කියන එක අපිට මෙතන පැහැදිලි වෙනවා. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යමු. දෝතිම්ම ඇය වඩාගත් තාත්තා උන්න තාත්තා ඉන්නවා. ඇගේ දස්කම් අගය කළේ. බලන්න මේ වාක්‍ය තාත්තා කියන වචනෙන් ආරම්භ කරගත්තොත් අපි වාක්‍ය මේ බලන්න තාත්තාගේ දස්කම් අගය කළේ. අගය කළේ කවුද? තාත්තා. එහෙනම් පුරුෂ ලිංග පදේ තාත්තා. ඒ වාක්‍ය අවසාන වෙන්නේ එහෙනම් අවසාන වෙන්නේ අගය කළේ කියන තැන. අගය කළේ කියන්නේ පුතේ ක්‍රියාපදේ. එහෙනම් තාත්තා මුල හිටියා පුරුෂ ලිංග නාමපදයක්. එහෙනම් මේ වාක්‍ය අවසාන වෙන්නේ පුතේ පුරුෂ ලිංග ක්‍රියාපදයකින්. මේක පැහැදිලි වුණාද? පුරුෂ ලිංග ක්‍රියාපදයකින්. එහෙනම් තාත්තා ඇගේ දස්කම් අගය කළේ. එහෙනම් මොකද්ද මේකේ වෙන්න ඕනේ? පුරුෂ ලිංග ඒකවචන ක්‍රියාපදේ. මෙන්න මේ වාක්‍ය අවසානයේ තියෙන කොටස. කළේ. එහෙම නැත්නම් අගය කළේ. මේ පිළිතුරු දෙකම නිවැරදි විදිහට අපිට සලකන්න පුළුවන්. කළේය නැත්නම් අගය කළේය. හොඳයි. පැහැදිලි වෙන්න ඇති. එහෙනම් අපි යමු පස්වෙනි ප්‍රශ්නයට. ඔවුන්ගේ යන්නට ඒකවචන පදයක් ඡේදයෙන් සොයා ලියන්න. ඔවුන්. දැන් බලන්න. ඔහු කිව්වත්, ඇය කිව්වත් අපි බහුවචනෙට ලියද්දී අපි ලියන්නේ ඔවුහු. ඒකේ අනුක්ත පදේ පුතේ ඔවුන්. තේරුණාද? එතකොට ඔවුන්ගේ යන්නට ඒකවචන පදයක් වෙනවා. මෙන්න මේ ඡේදය ඇතුලේ තියෙනවා අපිට පේනවා ඇගේ කියන වචනේ. ඇගේ. ඒක ඒකවචනයි. තේරුණාද? ඇගේ කියන එකේ බහුවචනය ඔවුන්ගේ. ඔහුගේ කිව්වත් ඔවුන්ගේ. ඒකත් හොඳට මතක තියාගන්න. හරි. ඊළඟ පුතේ අපෙන් අහනවා කෙටි වක්පාපිල් යෙදුණු ක්‍රියාපදයක් සොයා ලියන්න. කෙටි වක්පාපිල් යෙදුණු ක්‍රියාපදයක් සොයා ලියන්න. ඔන්න බලන්න පාපිලි වර්ග තුනක් තියෙනවා අපිට සිංහල භාෂාවේදී හම්බ වෙනවා. වක්පාපිල්ල, කොන් පාපිල්ල සහ ඇද පාපිල්ල.
එහෙනම් අපි මේකේ වක්පාපිල්ල තියෙන වචනයක් තමයි හොයන්න ඕනේ. ක්‍රියාපදයක් තමයි හොයන්න ඕනේ. මේ බලන්න. නැගුවාය කියද්දී ඔන්න ගයන්නට වක්පාපිල්ල තමයි පුතේ ඉදලා තියෙන්නේ. ගයන්නට වක්පාපිල්ල තමයි එතන ඉදලා තියෙන්නේ. එහෙනම් ඔන්න උත්තරේ නැගුවාය. හොඳයි. ඔන්න ඡේදයෙන් පස්සේ අපි යනවා අපේ දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේදී අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඔන්න රවුමක් ඇතුලේ දීලා තියෙනවා වචන 6ක්. අරුණ, දූවිලි, ගෙදර, තීරණ, වැයුම, පැත්ත. දැන් අපෙන් අහන්නේ කෙටි ඇදය සහ කෙටිකොන් පාපිල්ල යෙදුණු වචනයක් තෝරා ලියන්න. කෙටි ඇදය සහ කෙටිකොන් පාපිල්ල. ඔන්න බලන්න. වැයුම කියන වචනේ අරගෙන තිබුණා නම් ඔන්න උත්තරේ හරි. වැයුම. වැ. වැයන්නේ තියෙනවා ඔන්න කෙටි ඇදේ. යන්නේ තියෙනවා කෙටිකොන් පාපිල්ල. එහෙනම් පිළිතුර වැයුම. ඊළඟ ප්‍රශ්නෙට අපි ගියොත් දික්කිස්පිල්ල යෙදුණු වචනයක් සොයා ලියන්න කියලායි අපෙන් අහන්නේ. දික්කිස්පිල්ල. බලන්න පුතේ දික්කිස්පිල්ල යෙදුනේ මෙන්න මේ වචනේ නෙවෙයිද කියලා. අන්න. තීරණ කියන වචනේ තයන්නට අපි යොදලා තියෙන්නේ දික්කිස්පිල්ල. තීරණ. හරි. ඔන්න එහෙනම් තීරණ කියන වචනේ දෙවෙනි ප්‍රශ්නෙට ලියලා තිබුණා නම් ඔබේ පිළිතුර නිවැරදි. හොඳයි දරුවනේ, දැන් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. පහත දැක්වෙන පදවලට සමානාර්ථ පද ලියන්න. කට. මුඛය. කටට අපි සමාන වචනයක් ලියන්න පුළුවන්. මුඛය කයන්න මහ ප්‍රාණ විය යුතුයි මේ අවස්ථාවේ. නැත්තම් අකුර වැරදුනොත් ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. ඊළඟ ගස. වෘක්ෂය කියන වචනේත් හරි රුක කියන වචනේත් අපිට යොදා ගන්න පුළුවන්. වෘක්ෂය, රුක. හොඳයි. පැහැදිලි වෙන්න ඇති. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. පහත වචන වලට ගැලපෙන අකුර තෝරා යටින් ඉරක් අඳින්න. තීරණය. තීරණය අපි දන්නවා ලේඛන විවහාර ඉදිරියක් තියෙනවා. රයන්නට පස්සේ දෙන නයන්න මුරුදජ වෙනවා කියලා. තේරුණාද? එහෙනම් මෙතන තියෙනවා තීරණ. එහෙනම් මෙතනදී අපි යොදන්න ඕන න අක්ෂරයේ මුරුදජ ඉර ඇඳලායි තියෙන්න ඕනේ. හිස්තැනේ ලියන එක වැරදි. මේ අවස්ථාවේ අපිට දීලා තියෙන උපදේශයට අනුව අපි වැඩ කටයුතු කරන්න ඕනේ. ඊළඟ පුතේ ගැලපෙන. ගැලපෙන කියද්දී අපි ලියන්න ඕනේ ලයන්න මුර්ධජ. එහෙනම් අපි තෝරගන්න ඕන වරහන් ඇතුලින් පළවෙනි අකුර එයා තමයි මුර්ධජ ල. හොඳයි. පැහැදිලි වෙන්න ඇති දුවල පුතාලට. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ කොටසට ගිහිල්ලා බලමු මොනවද අපිට ලැබිලා තියෙන ප්‍රශ්න කියලා. හොඳයි. මෙන්න පහත කවියේ ඉතිරි පද සම්පූර්ණ කරන්න. පහත කවියේ ඉතිරි පද සම්පූර්ණ කරන්න. ගැඹුරු විලේ මඩ වගුරේ පා එරිලා හඬ නගති ගොඩ එන්නට බැරිව දුකින් සිව්පා වූ කල් ගෙවති. මතකද පාඩම? ඔව්. පුංචි උනත් පුංචි අපිට හිතන්න පුළුවන් පාඩම. රත්නත් ශ්‍රී විජේසිංහ මහත්තයා තමයි මේ පොත රචනා කරලා තියෙන්නේ. පොතින් ඔන්න බබෝ ඇති නියා ගල් අරඹී සිටින්නියා. තේරුණාද? මෙන්න මේ පොතින් තමයි මේක උපුටාගෙන තියෙන්නේ. හරි. මේ කවිය තියෙන්නේ ඒ පාඩමේ. ඔබට මතක ඇති. හරි. ඊළඟ අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. පහත සඳහන් වාක්‍ය අතීත කාලයට හරවා ලියන්න. අතීත කාලයට දැන් බලන්න දීලා තියෙන වාක්‍ය. වෙලෙන්දු බඩු විකුණති. වෙලෙන්දු බඩු විකුණති. දැන් වෙන වැඩක්. එහෙනම් විකුණලා ඉවර වෙන්න ඕනේ. වෙලෙන්දු බඩු විකුණූහ. නැත්තම් පුතේ තව විදිහකට ලියුව හැකි. වෙලෙන්දු බඩු විකුණුවෝය. විකුණූහ නැත්තම් විකුණුවෝය. ඒ ක්‍රියාපදේ ඒ දෙආකාරයෙන්
එක් ආකාරයකට ලියලා තියෙනවා නම් පුතාලගේ පිළිතුර නිවැරදි. හරි පුතේ. මෙන්න මෙම වාක්‍යවලට ගැලපෙන විරාම ලකුණු යොදන්න. හොඳයි. ආයිබෝවන් දරුවනි. මේ බලන්න. ආයිබෝවන් කියන තැනටත් විස්මයාර්ථ ලකුණ, දරුවනි කියන තැනටත් විස්මයාර්ථ ලකුණ. හොඳයි. ඊළඟ දැන් හැමෝම වාඩි වෙන්න. ගුරුතුමී කීවාය. මේ බලන්න. දැන් හැමෝම වාඩි වෙන්න ගුරුතුමී කීවාය. හොඳට මතක් කරගන්න. දැන් මේ පන්තියට ගුරුතුමිය ඇවිල්ලා කියන්නේ මොකද්ද? දැන් හැමෝම වාඩි වෙන්න. එහෙනම් ගුරුතුමී කියපු කොටස, දැන් හැමෝම වාඩි වෙන්න කියපු කොටස අපි යුගල උඩුකම දාලා පුතේ වහන්න ඕන. වැට ගහන්න ඕන. ඒක පැහැදිලිද? ඊට පිටපැත්තේ තියෙන ගුරුතුමී කීවාය කියන එක යුගල උඩුකම වලට පිටපැත්තෙන් තියලා වාක්‍ය අවසානයේ තිත යොදන්න ඕන. එහෙනම් කෙනෙක් කරපු ප්‍රකාශයක් දක්වද්දී අපි ඒක යුගල උඩුකම ඇතුලේ දක්වන්න ඕනේ. ඊට පිටපැත්තේ ඉන්න කෙනා වාක්‍ය අවසානයේදී තිත තියලා අවසන් කරන්න ඕන. හරි. ඔන්න ඔය විදිහට විරාම ලක්ෂණ යොදන්න. ඊළඟ බලන්නකෝ 8 වෙනි ප්‍රශ්නේ මොකක්ද අපින් අහන්නේ කියලා හොඳට. පහත සඳහන් පදවල අර්ථය පැහැදිලි කරන්න. පඳුරු. පඳුරු කියන්නේ මොකක්ද? තෑගිවලට. තෑගිවලට තමයි පඳුරු කියලා කියන්නේ. ඊළඟ නිෂ්ඵල, පළක් නැති, වැඩකට නැති, කිසිම අර්ථයක් නැති කියන අදහස තමයි නිෂ්ඵලයි කියන්නේ. පළක් නැහැ, වැඩකට නැති කියන අදහස. හරි. ඔන්න එහෙනම් අපි දෙවෙනි පත්‍රයේ ප්‍රශ්න 8ක් කතා කරා. හොඳයි පුතේ. එහෙනම් අපි යමු ඊළඟ අපිට ලැබෙන්නේ ඉංග්‍රීසි ප්‍රශ්න කිහිපය. ඉංග්‍රීසි වලට පුතේ විභාගෙදී ලකුණු 4ක් හෝ 6ක් ලැබෙනවා. නිවර ශිෂ්‍යත් විභාගෙත් අපි දැක්කා ලකුණු 6ක ප්‍රමාණයක් ලැබුණා ඉංග්‍රීසි විෂයට. හරි. අපි බලමු මේ ප්‍රශ්නේදී අපෙන් අහන්නේ මොකක්ද කියලා. මෙම රූපවල නම් ඉංග්‍රීසි අකුරින්ම ලියන්න. දැන් ඔන්න පුටුවක් තියෙනවා. පුටුවට අපි දන්නවා කියන්නේ chair කියලා, CHAIR. ඊළඟ බලන්න ගෙදරක් තියෙනවා. ගෙදරට අපි දන්නවා කියන්නේ මොකක්ද? house නැත්තම් home. house කියන අකුරු පුතේ HOUSE. නැත්තම් home HOME. මේ ආකාර දෙකෙන් එක ආකාරයකට ලියලා තියෙනවා නම් ඔන්න ඔයාලගේ පිළිතුර නිවැරදි වෙනවා. ඊළඟ පුතේ අපෙන් අහනවා මෙම වාක්‍යයේ තේරුම සිංහලෙන් ලියා දක්වන්න. Can you swim? Can you swim? ප්‍රශ්නයක් අහන්න. Can you swim? ඔබට පිහිනන්න පුළුවන්ද? ඔබට පිහිනන්න පුළුවන්ද කියන එකයි අහන්නේ. එතකොට ඔබට නටන්න පුළුවන්ද? Can you dance? ඔබට දුවන්න පුළුවන්ද? Can you run? එහෙනම් can කියන පදේ මුලට ආපුහම පුළුවන්ද කියන අදහස තමයි. ඒක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. ඊළඟ පුතේ come forward. come කියන්නේ එන්න, forward කියන්නේ ඉදිරියට. එහෙනම් come forward කියන්නේ ඉදිරියට එන්න කියන අදහසයි. එහෙනම් ඉදිරියට එන්න කියලා පුතාලා ලියන්න ඕනේ මේ ඉංග්‍රීසි වාක්‍යෙට. හොඳයි. ඔන්න ඉංග්‍රීසි වලින් පස්සේ අපි යනවා දෙමළ කොටසට. පහත රූප වලට අදාළ දෙමළ වචනය සිංහල අකුරින් ලියන්නයි අපිට තියෙන්නේ. හොඳට බලන්න. ඔන්න ඉන්නවා ලේනෙක්. ලේනට මොකද්ද පුතේ දෙමළ භාෂාවෙන් කියන්නේ? හොඳට මතක තියාගන්න. මොකද්ද කියන්නේ? අනිල් කියලා. අනිල්. නියන්න ඕන මුරුදජ විදියට ලියන්න ඕන. අනිල්. නැත්තම් අර අපි දන්න අනිල් වෙනවා. අපේ යාළුවා අනිල් වෙනවා. තේරුණාද? අනිල් කියලාදී මුරුදජ කරන්න ඕන. හරි. ඊළඟ ඔන්න සමනලයක් ඉන්නවා. සමනලයට මොකද්ද කියන්නේ දෙමළ භාෂාවෙන්? වන්නත්තු පුච්චි. හොඳට මතක තියාගන්න මේ අක්ෂර හරියට ලියන්න ඕනේ. වචනේ කියවන්න දැනගත්තට මදි අපි. ලියන්නයි තියෙන විභාගෙදී. ඒ නිසා අකුරු හරියට ලියන්න පුරුදු වෙන්න ඕන දුවල පුතාලට මම මතක් කරන්නේ. පුතාලා ලියන අකුරක් වැරදුනොත් පුතේ පිළිතුර සම්පූර්ණයෙන්ම වැරදි. ඒ නිසා
නිවැරදිව අකුරු භාවිතා කරලා වචන නිවැරදිව ලියන්න. වන්නත්තු පුච්චි. වන්නත්තු අල්පයන්නකුත් තියෙන ඕන උදේට මතක තියාගන්න. වන්නත්තු පුච්චි නෙමෙයි වන්නත්තු පුච්චි. හොඳයි. ඊළඟ පහතින් දී ඇති වාක්‍යවල සිංහල තේරුම ලියන්න. එනක්කු තන්නීරු වෙන්ඩා. එනක්කු තන්නීරු වෙන්ඩා. එනක්කු කියන්නේ මට, තන්නීර් කියන්නේ වතුර, වේන්ඩාම් කියන්නේ එපා. එහෙනම් මේ වාක්‍යයේ අර්ථය වෙනවා මට වතුර එපා කියන අදහස. ඊළඟ බලමු. එනදු අප්පා පෙර. එනදු කියන්නේ මගේ, අප්පා කියන්නේ තාත්තා, පෙර කියන්නේ නම. එනදු අප්පා පෙර කියන්නේ නම් මෙතන මගේ තාත්තාගේ නම කියන අදහස. මගේ තාත්තාගේ නම. ඔන්න දැන් ඔයාලට කියන්න පුළුවන් ඔයාලගේ තාත්තගේ නම කොහොමද? එනදු අප්පා පෙර ජයවර්ධන. ඔන්න ඒ විදිහට. හොඳයි. එහෙනම් ඔන්න දෙමළ කොටස උතනින් අවසానයි. ඔන්න ඊළඟ ගණන් කොටසට යනවා. දෙවෙනි පත්‍රයේ ගණිතයේ කොටසට. හරි. බලමු අපි ගණිතයේ කොටස. ඔන්න මේවරක් මුලින්ම අපෙන් අහන්නේ පුතේ ගණිත කොටසේදී විභාගයේදී සංඛ්‍යා අවබෝධය පාඩම. සංඛ්‍යා පිළිබඳ අවබෝධය තමයි මෙන්නලා බලන්නේ පළවෙනි ප්‍රශ්න කිහිපේ. හරි මේකේ බලන්නකො ඉස්සෙල්ලාම තියෙනවා සංඛ්‍යා නාමය ලියන්න කියලා. ඉස්සෙල්ලාම අපි යනවා ඔන්න ස්ක්‍රීන් එක බලාගමු පුතාලා. මෙන්න මේ සංඛ්‍යාවට ගිහිල්ලා බලන්න මෙතන අපිට පේනවා ඉලක්කම් 5ක් යොදලා තියෙනවා. ඉලක්කම් 5ක සංඛ්‍යාවක් තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් අපි ගණන් කරගෙන ඉන්න පැත්තේ ඉඳන් ඉලක්කම් 5ක් තිබ්බොත් හරිද? එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ අයින් කරලා ඉතිරි දෙන්න අපිව රවුන්ඩ් කරලා දාන්න. ඒක පොඩි ලේසි ක්‍රමයක් හොඳේ. ඉතිරි දෙන්න රවුන්ඩ් කරලා දාලා එයාට නමක් දෙනවා 1000 කියලා. එහෙනම් අපි රවුන්ඩ් කරේ 11ට නම දුන්න 1000. එහෙනම් මොන 1000ද? 11000. 11000 අපි දන්නවා ඊට පස්සේ තියෙන ඉලක්කම් තුනේ මොකද්ද ප්‍රකාශ වෙන්නේ? 300 කියන සංඛ්‍යාව. එහෙනම් මොකද්ද? 11300ය. 11300ය. පැහැදිලි වෙන්න ඇති. 11300ය. ඊළඟ බලමු. ඊළඟ තියෙන ඕන්න සංඛ්‍යා 4ක් දීලා මෙහි විශාලම සංඛ්‍යාව සොයා ලියන්න. පළවෙනි එක තියෙනවා පුතේ 3330. දෙවෙනි එක තියෙනවා 3030. ඊළඟ තියෙනවා 3033. ඊළඟ තියෙනවා 3303. දැන් බලන්නකො තුනේ ඉලක්කම් සහ බිංදුව යොදාගෙන තමයි මේ සංඛ්‍යා හතරම ලියලා තියෙන්නේ. එතකොට ස්ථාන ගැන අවබෝධය තියෙන්න ඕන. බලන්නකො. මේ බලන්න පළවෙනි එක අපි ගත්තොත් 3330. 3330ක් තියෙනවා ඒක. එහෙනම් 3030ට වැඩි ඒ සංඛ්‍යාව ලොකුයි. 3033ටත් වැඩිය ලොකුයි. එහෙනම් 3303ටත් වැඩිය 3330 ලොකුයි. එහෙනම් විශාලම සංඛ්‍යාව වෙන්නේ 3330. පිළිතුර ප්‍රශ්නේ තියෙන පළවෙනි සංඛ්‍යාව වල තෝරලා තියෙන්න ඕන. හරි. තෝරන්න නැති ඒක පහසුයි. හොඳට අවධානයෙන් බලන්න. පටල ගන්න එපා. හැමතැනම දකින්න හම්බෙන්නේ 3 සහ බිංදුව කියන ඉලක්කම්. එතකොට ස්ථානීයයන් ටික දිහා බලලා විශාලම සංඛ්‍යාව හොයාගන්න. හරි පුතේ. ඊළඟ අපෙන් අහනවා මෙම සංඛ්‍යාවල පසු සංඛ්‍යාව ලියන්න. දැන් අපි දන්නවා ගණිතයේදී අපිට ඉගෙන ගන්න තියෙනවා පෙර පසු සංඛ්‍යා. එතකොට පෙර සංඛ්‍යාව හොයද්දී අපි කරන්නේ මොකද්ද? දෙන සංඛ්‍යාවෙන් එකක් අඩු කරනවා. පසු සංඛ්‍යාව හොයද්දී අපි මොකද කරන්නේ? දීලා තියෙන සංඛ්‍යාවට එකක් එකතු කරනවා. එහෙනම් මෙතන සංඛ්‍යාව ගිහිල්ලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. මේ බලන්න. 11998 නේ. එහෙනම් 998ට එකක් එකතු වෙනවා මොකද්ද? 11999 998 තිබුණ එකට එකක් එකතු වෙනවා. එච්චර. ඊළඟ
9899 කියන සංඛ්‍යාවයි අපිට දීලා තියෙන්නේ. එයාගේ පසු සංඛ්‍යාව හොයද්දිනොත් මොකද්ද දැන් කරන්න ඕනේ? එකක් එකතු කරලා බලන්න. එහෙනම් මොකද්ද අපි ලියන්න ඕනේ? 9900. 899ට පස්සේ අපිට කියන්නේ මොකද්ද? අපි කියන්නේ 900. එහෙනම් මොන 900ද? 9900. පැහැදිලි වෙන්න ඇති. හොඳයි පුතේ 16 වෙනි ප්‍රශ්නෙට අපි යමුකෝ. 16 වෙනි ප්‍රශ්නේදී අපෙන් අහන්නේ මොකද්ද? හොඳට බලන්න. මෙම රූපයෙන් 4න් 3ක් අඳුරු කර දක්වන්න. 4න් 3ක්. එහෙනම් ඔන්න බලන්න දීලා තියෙන රූපෙට ගිහිල්ලා කොටු කීයක් මේ රූපේ දකින්න තියෙනවද කියලා. එතකොට ඔයාලට පේනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. තියෙනවා මොනවද? 12ක්. කොටු 12ක්. එයාගෙන් 4න් 3ක්. හරි. ඕනම සංඛ්‍යාවකින් භාගයක් හොයද්දී 4න් 3ක් හෝ 2න් 1ක් හෝ 5න් 2ක් හෝ හොයද්දී මෙච්චරයි කරන්න තියෙන්නේ පුතේ. දීලා තියෙන රූපේ කොටු ගාන උන්න 12යි. 12න් 4න් 3ක් කීයද කියන එක හොයාගන්නයි අපිට දැන් ඕනේ. එහෙනම් කරන්නේ මේ 4න් 3යි කියන භාගයේ යට තියෙන හරයෙන් බෙදලා උඩ තියෙන ලවයෙන් ගුණ කරන්න ඕනේ. යටින් බෙදා උඩින් ගුණ කරනවා. ඒ කියන්නේ 12ක් තිබ්බ කොටු ප්‍රමාණය ඉස්සල්ලාම 4ෙන් බෙදනවා. 12 4ෙන් බෙදුවාම කීයද? 12 4ෙන් බෙදුවාම පුතේ ඔව් 3. ඊට පස්සේ ඒ 3 කියන පිළිතුර ආපහු ඉර උඩ තියෙන ලවය නැත්තම් 3 ඉලක්කමින් ගුණ කරන්න ඕනේ. එහෙනම් 3 වරක් 3 9යි. අපි එහෙනම් මේ රූපය ඇතුළත තියෙන කොටු 9ක් පාට කරලා තියෙනවා. කොටු 9ක්. කොටු 9ක් පාට කරන්න පුළුවන් ඔය දීලා තියෙන විදිහටම නෙමෙයි. ඇතුලේ තියෙන කොටු 9ක් කොහොම පාට කරත් ඔයාලට පිළිතුරු නිවැරදි විදිහට සලකනවා. හරි. අපි යමු එහෙනම් 17 වෙනි ප්‍රශ්නෙට. පැහැදිලි වෙන්න ඇති නේද 16 වෙනි ප්‍රශ්න. කොහොම හොඳයි. මුදලකින් 8න් එකක් යනු රුපියල් 80ක් නම් මුළු මුදල කීයද? දැන් ඔන්න පුතාලට පුළුවන් පැන්සලක් අරගෙන කොටු 8ක් ඇඳගන්න. පැන්සලක් ඇඳගෙන කොටුවක් ඍජු කෝණාශ්‍රයක් වගේ කොටුවක් ඇඳගෙන ඒක කොටස් 8කට බෙදා ගන්න. ඊට පස්සේ මුදලකින් 8න් එකක් යනු රුපියල් 80. එහෙනම් අර අපි ඇඳගත්තු කොටු ජාලේ කොටු 8න් එකක් 80යි. එහෙනම් කොටුවක් ඇතුළට 80 දාගන්න. දැන් අහන්නේ කොටුවක් දැන් 8න් එකක් 80යි. එහෙනම් අපි කොටුවකට දාගත්ත 80යි කියලා ඔය මම කියපු වැඩේ කරන්න ඕන. හොඳ. එතකොට 80 කොටු කීයක් ඔය ඇතුලේ තියෙනවද? 80 කොටු 8ක් තියෙනවා. එහෙනම් 88න් ගුණ කරලා බලන්න. හරිම ලේසි. කොහොමද? 8 වරක් චක්‍රය අපි දන්නවා 8 වරක් 8 64යි. 64 අගට 80 බිඳුව ගෙනල්ලා දාන්න. එහෙනම් මුදලක් අහන්න නිසා උන්න අනිවාර්යයෙන්ම සටහන් කරන්න ඕන රුපියල් 640යි. රුපියල් 640යි තිතක් බිඳු දෙක දාන්න ඕන ශත නැහැ කියලා පෙන්නන්න. නැත්තම් රුපියල් කෙටි කරන්න පුළුවන් රූ තිතක් 640 තිතක් බිඳු දෙක. ශත නැත්තම් උත්තරේ වැරදි. හරිද? ඒ නිසා ඕවා මතක කරගන්න එපා. ඔය වගේ පොඩි අඩුපාඩුකම් නිසා තමයි පුතාලට ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු අහිමි වෙන්නේ. ඒක උන්ට මතක තියාගන්න. ඒ නිසා මේ වගේ වැඩසටහන් මගේ පුතාලගේ දැනුමට යමක් එකතු කරන නිසා මේ වගේ වැඩසටහන් හරිම වටිනවා පුතේ. ඒ නිසා දිගටම සම්බන්ධ වෙන්න මේ සුජිය ශිෂ්‍යත්ව ජයමග වැඩසටහනත් එක්ක ඔයාලට ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් දැනුමක් ලබා ගන්න පුළුවන් හොඳ වැඩසටහනක් විදිහට තමයි මේ වැඩසටහන අපි දකින්නේ. හරි පුතේ. හොඳයි එහෙනම් අපි යමු ඊළඟ කොටසට. මෙම සංඛ්‍යා රෝම ඉලක්කමින් ලියන්න. 15 කොහොමද පුතේ රෝම ඉලක්කමින් ලියන්නේ? xv. x කියන්නේ 10ක්, v කියන්නේ 5ක්. එහෙනම් xv එක ළඟ ලියපුවාම 10යි 5යි එකතු වෙනවා 15යි. ඊළඟ 9 අපි 9 ලියන්න කලින් දැනගන්න ඕනේ 10. 10 ලියන්නේ x වලින්.
එතකොට රෝම සංඛ්‍යාවල ලියද්දී රෝම සංඛ්‍යාවක දකුණු පැත්තට යෙදෙනවා නම් සංකේත එකතු වෙනවා වම් පැත්තට આવොත් අඩු වෙනවා. එහෙනම් 10 x විදිහට ලිව්වොත් 10ට වඩා එකක් අඩුයි 9. එහෙනම් එක පෙන්වන්නේ පුතේ රෝම සංඛ්‍යාවලදී i අක්ෂරයෙන්. එහෙනම් ix යොදන්න ඕන. x කියන්නේ 10යි වම් පැත්තෙන් දැම්මහම එකක් අඩු වෙනවා. එහෙනම් ඔන්න 9. ලියන්නේ ix කියන සංකේත පාවිච්චි කරලා. ඊළඟ මෙම ඝන වස්තුවේ දාර කීයද කියලා අහනවා. හොඳට බලා ගන්න මේ ඝන වස්තුව මොකක්ද? මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙන්නේ ওই ඝන වස්තුව. ඔව්. මේක තමයි පුතේ ඝනකය. ඝනකයක දාර කීයක් තියෙනවද? ඔව් දාර තියෙනවා 12. මුහුණත් කීයක් තියෙනවද? මුහුණත් තියෙනවා 6ක්. මේවා මොනවද? සමචතුරස්‍රාකාර මුහුණ. ඝනකයේ ඝනකාභය ගැන පොඩි කවියකුත් තියෙනවා. කොහොමද? 12 දාර තිබෙන්නේ ශීර්ෂ 8ක් ඇඳෙන්නේ මුහුණු 6ක් පෙනෙන්නේ ඝනකයේ ඝනකාභය. ඝනකය සහ ඝනකාභයට පොදු දෙයක් තමයි ඔය මම කියලා දුන්නේ. හරි ඔකත් මතක තියාගමු. එහෙනම් අපි යමු 20 වෙනි ප්‍රශ්නෙට. එකතු කර පිළිතුරු ලියන්න. හරි මේව නම් පුතේ හරි සරලයි. හැබැයි එකතු කරන්න ඔයාලට කටු වැඩ කොළ හම්බ වෙනවා විභාගෙදී. මෙහෙම තිබුණොත් යටට ඔයාලා එකතු කරන්න පුරුදු වෙන්න. සමහර විට ඔයාලට මෙහෙම හරහාට එකතු කරන්න අපහසුයි. ඒ නිසා දීලා තියෙන සංඛ්‍යා ඒ ස්ථාන වලට අදාළ විදිහට ඒවා යටින් එන විදිහට හරියට සටහන් කරගෙන එකතු කරන්න. එකතු කරලා බලන්න 58ට 244කුයි 9කුයි එකතු කරන්නයි තියෙන්නේ. උත්තරේ එනවා පුතේ 311. ඔයාලට ලැබෙන්න ඇති එකතු කිරීමේ ගැටලුවක් හරිම ලේසි. ඊළඟ 12 99 108 කියන සංඛ්‍යා තුන එකතු කරන්න තියෙන්නේ. බලන්න උත්තරය ආවද කියලා 219. 219 ආව නම් ඔයාලගේ උත්තරේ හරියටම හරි. හොඳයි. හරි පහසුයි. කීප වැඩේ කරන්න පල්ලෙහාට ලියලා එකතු කරන්න. එතකොට වරදින්නෙම නැහැ. ඊළඟ අඩු කර පිළිතුරු ලියන්න. 564න් 78ක්. අඩු කරලා බලන්න. දැන් අඩු කිරීමේ ගණන් නම් වැරද්ද ගන්න බෑ පුතාලා. මේ බලන්න. 486ක් ආවද? 486ක් ආව නම් ඔන්න උත්තරේ හරියටම හරි. ඊළඟ 991කින් 98ක් අඩු කරන්නයි තියෙන්නේ. අඩු කළොත් 893ක් එන්න ඕන. 893 ඇවිල්ලා තියෙනවා නම් ඔයාලගේ උත්තරේ හරියටම හරි. බොහොම නිවැරදි. හරි. හොඳයි. ඔන්න දැන් අපි ගණිතය ගැටලු කීපයක් කතා කළා. ඊළඟ ඔයාලා ඔන්න වරද්ද ගන්නෙම නැති ගැටලු දෙකක් දීලා තියෙනවා. බලන්නකෝ. මෙම සංඛ්‍යා විහිදුවලා ලියන්න. විහිදුවා ලියන්න. 5895. හොඳට කල්පනා කරන්න. 5895. එතකොට අපි මොකද කරන්නේ? මේ තියෙන්නේ පුතේ පැදුරක් නම් පැදුර හකුලවල තියෙන්නේ. දැන් මොකද කරන්න ඕන? අපි පැදුර දිගහරිනවා. දිගහරින්දී මේ එක එක ස්ථානවල තියෙන අගයන් වෙන වෙනම ඒ තැන් වලට ගිහිල්ලා වැටෙනවා. එහෙනම් 5895 කියන සංඛ්‍යාවේ මුලින්ම අපි පහේ ඉලක්කමින් නිරූපණය වෙනවා කීයක්ද? 5000ක්. එයා ඉන්නේ 10 ස්ථානයේ නිසා 8න් පෙන්නනවා 800ක්. එයා ඉන්නේ 100 ස්ථානයේ නිසා 9න් පෙන්නනවා 90ක්. එයා ඉන්නේ 10 ස්ථානයේ නිසා 5න් පෙන්නනවා පුතේ 5ක්. හේතුව එයා අයිති එක ස්ථානයක් නිසා. හොඳයි. ඒ විදිහට 690ට අපි විහිදුවොත් කොහොමද ලියන්න ඕන? 600යි 90යි 8. 600 එකතු කිරීම 90 එකතු කිරීම 8. ඔන්න ඔය විදිහට ලිව්වොත් විහිදුවලා ලිව්වොත් ඔයාලගේ ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණම හම්බ වෙනවා. හොඳයි. ඊළඟ අපෙන් අහන ඕන්න තව ප්‍රශ්නයක්. මෙම රූපයේ ඇතුළත ඇති ඍජු කෝණ ගණන සොයන්න. මෙම රූපයේ ඇතුළත ඇති ඍජු කෝණ ගණන හොයන්නයි අපිට කියන්නේ. දැන් අපි දන්නවා ගණිතයේ විෂයදී අපි ඉගෙන ගන්නවා කෝණ වර්ග 3.
ඍජු කෝණ, ඍජු කෝණයට වඩා වැඩි කෝණ, නැත්නම් අපි ඒවට කියනවා මහා කෝණ කියලා. ඊට පස්සේ තියෙනවා ඍජු කෝණයට වඩා අඩු කෝණ. නැත්නම් අපි ඒවට කියනවා සුළු කෝණ කියලා. එතකොට පුතේ මේ ඍජු කෝණයක් කියන්නේ එල්ලපුරේ හැඩයට පාද දෙකක් එකට සම්බන්ධ වුණාම එල්ලපුරේ හැඩයට තියෙනවා නම් එතන නිර්මාණය වෙන්නේ ඍජු කෝණයක්. පැහැදිලිද? ඒ ලක්ෂරය මොන පැත්තට හැරවුවත් එල්ලපුරේ හැඩය තියෙන්න ඕනේ. තේරුණා? හරි. එහෙනම් අපි බලමු මේ වගේ හැඩ මේ රූපය ඇතුලේ කීයක් තියෙනවද කියලා. ඒ කියන්නේ ඍජු කෝණ කීයක් තියෙනවද කියලා මේ බලන්න. ඔන්න ලකුණු කරා අපි ගණන් කරමු. ඔන්න මම පෙන්නන්නම් අපි මාත් එක්කම ගණන් කරමු. ඔන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. පැහැදිලි වුණාද? 12ක් දකින්න පුළුවන් මෙන්න මේ රූපය තුල ඍජු කෝණ. හොඳයි. ඊළඟ බලමු අපි 24 වෙනි ප්‍රශ්නේ අපි මොකක්ද අහන්නේ කියලා. 24 වෙනි ප්‍රශ්නේ. ඔන්න කොටුවක් දීලා කොටස් 6කට බෙදලා තියෙනවා. කොටස් 6න් 3ක් පාට කරලා තියෙනවා. මෙහි පාට කළ කොටස දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නලු. දශම කියන්නේ පුතේ 10න් පංගුනේ. තේරුණාද? 10න් පංගුවක් ලියන ආකාරය දශම වෙනවා. මේ බලන්නකෝ දැන් මෙතන කොටු 10ක් අපිට පේන්නේ නැහැ. 10න් 3ක් පාට කරා නම් ඔන්න 0.3යි කියලා අපි ලියනවා. ඒක අපි දන්නවා. හැබැයි මෙතන තියෙන්නේ කොටු 6ක්. 6න් 3ක් පාට කරලා තියෙනවා. මොකක්ද මෙතනදී අපි දශම සංඛ්‍යාවක් කරන්න නම් හොයාගන්න ඕනේ. මෙතන 6න් 3ක් නේ තියෙන්නේ. එහෙනම් මේක 10න් වුණොත් කීයක් වෙයිද? 6න් 3ක් කියන්නේ හරියටම භාගයක්. 6ක් තිබ්බ තැනින් 3ක් කියන්නේ හරියටම භාගයක්. එහෙනම් අපි දශම ලියන්න 10න් පංගුනි පාවිච්චි කරන්නේ. 10ක් තිබ්බොත් භාගයක් වෙන්නේ කීයක්ද? 5ක්. 10ක් තිබ්බොත් භාගයක් වෙන්නේ 5. එහෙනම් 10න් 5. 10න් 5 කොහොමද දශම සංඛ්‍යාවක ලියන්නේ? 0.5. එහෙනම් කොටස් 6ක් තියෙන 3ක් පාට කරා කියන්නේ දශම සංඛ්‍යාවකදී ලියුවොත් 0.5. පැහැදිලි නේද? ඒ කියන්නේ භාගයක්. 10න් නම් 5. 10න් 5 අපි ලියන දන්නවා 0.5 කියලා. එහෙනම් මෙතනත් පෙන්වන්නේ 0.5 කියන දශම සංඛ්‍යාව. ඔන්න හොඳට තේරුම් ගන්න. හොඳයි. ඔන්න අපි යනවා මිල හා සම්බන්ධ ගැටලුවකට දැන්. රුපියල් 1000ක මුදලක් වෙලෙන්දාට දී. ඔන්න රුපියල් 1000ක් අරගෙන ගිහිල්ලා වෙලෙන්දට දීලා බෑගයක් මිලදී ගත් විට වෙලෙන්දා රුපියල් 100 නෝට්ටු එකකුයි රුපියල් 20 නෝට්ටු දෙකක් හා රුපියල් 2.8ක් ලෙස ඉතිරි දුනි. බෑගේ මිල කීයද කියලායි අපි අහන්නේ. ඔන්න ඉතිරි තමයි අර විදිහට හම්බුනේ. ඔන්න හොඳට මතක තියාගන්න. සමහරව මොකද කරන්නේ? ගාන පටල ගන්නවා 100 නෝට්ටුවයි 20 නෝට්ටු දෙකයි 2.8යි අගයන් හොයාගෙන ඒ උත්තරේ දානවා. හැබැයි ඉතිරියයි අපිට ඒ ලැබෙන්නේ. ඉතින් අහන්නේ බෑගේ මිල කීයද කියලා. හරි මේ බලන්න. 100 නෝට්ටුවක් කියන්නේ රුපියල් 100මයි. 20 නෝට්ටු දෙකයි කියන්නේ රුපියල් 40යි. 2.8ක් කියන්නේ රුපියල් 16යි. එහෙනම් 100කුයි 40කුයි 16කුයි එකතු වුණාම වෙනවා 156ක්. හරිද? 156ක් කියන්නේ අපිට ලැබිච්ච ඉතිරි. එහෙනම් වෙලෙන්දට දුන්නේ පුතේ 1000ක්. 1000න් 156ක් අඩු කළොත් අපිට ලැබෙනවා බෑගේ මිල. එහෙනම් බෑගේ මිල වෙනවා රුපියල් 844ක්. තිතක් 844 තිතක් 0.2. නැත්නම් රුපියල් ලියුවොත් ආපහු තිත් තියන්න යන්නේ නැහැ. එහෙමනොත් වැරදි. රුපියල් 844යි තිතයි 0.2. ඔන්න ඔය ආකාරයට පිළිතුර සටහන් කරොත් පුතාට ලකුණු දෙකක් හම්බ වෙනවා. ශිෂ්‍යත්ව විභාගයේදී ගණිත ගැටලුවකට ලකුණු දෙකක් ලැබෙනවා. ඒක හොඳට මතක තියාගන්න.
ඔයාලා වරද්දාගත්තොත් ඔයාලට අහිමි වෙන්නේ ලකුණු දෙකක් කියන එක හොඳට මතක තියාගන්න. හොඳයි පුතේ. එහෙනම් අපි යමු 26 වෙනි ප්‍රශ්නෙට. බස් රථයක් පැය 1 මිනිත්තු 30ක් ප්‍රමාද වී ගමන ආරම්භ කරයි. බස් රථය ධාවනය වීමට නියමිතව තිබුණේ පෙරවරු 8:40ට නම් ගමන ආරම්භ කරන වේලාව. ඔන්න පුතේ හොඳ ගානක්. දැන් බස් රථය පිටත් වෙන්න තිබුණේ පෙරවරු 8:40ට. හැබැයි බස් රථය පැය 1 මිනිත්තු 30ක් ප්‍රමාද වෙනවා. එහෙනම් පුතාලට කරන්න තියෙන්නේ පිටත් වෙන්න නියමිතව තිබ්බ වෙලාව. ඒ කියන්නේ පෙරවරු 8:40ට. දැන් 8 කියන්නේ පැය. 40 කියන්නේ මිනිත්තු. ඒක හොඳට දන්නවනේ. එහෙනම් පැය සහ මිනිත්තු කියන කොටස් දෙකට පැයක් සහ මිනිත්තු 30ක් එකතු කරන්න. එතකොට කීයක් ලැබෙයිද? එකතු කරලා බලමු. ඔන්න ලියා ගන්න. 8:40ට 1:30ක්. ඉස්සෙල්ලාම අපි මිනිත්තු පැත්තෙන් පටන් ගමු. 40ට 30ක් එකතු කරන්නයි තියෙන්නේ. 40යි 30යි කීයද? 70යි. 70 අපි මේ විදිහටම ලියා ගන්න. 70යි. ඊට පස්සේ පැය 8ට පැය එකක් 8යි 1යි 9යි. එහෙනම් ඔන්න දැන් වෙලාවක් ආව 9:70යි කියලා. බුදුහාමුදුරුවෝ. එහෙම වෙලාවක් අපි දන්නේ නේද? දැන් මිනිත්තු පැත්තේ 70ක් ඇවිල්ලා. එහෙනම් ඔන්න මතක් වෙන්න ඕන මිනිත්තු 70 ඇතුලේ පැයක් හැංගිලා ඉන්නවා කියලා. ඒ හැංගිලා ඉන්න පැය අපි එළියට ඇදලා ගන්න ඕන. එතකොට 70න් 60ක් අයින් කරගත්තාම ඔන්න පැයක් අපි අයින් කරගත්ත වෙනවා. 70න් 60ක් අයින් කරගත්තාම 10ක් එනවා. එහෙනම් මේ 10 ඔන්න මිනිත්තු පැත්තේ ඉතිරි වෙන ප්‍රමාණය 10යි. ඊට පස්සේ පැය පැත්තේ මොකද දැන් අපි එකතු කරේ? 8යි 1යි 9යි කියලා තියලා තියෙනවා. ඒ 9ට එහා පැත්තේ අපි අඩු කරගත්ත පැය මේ පැත්තට ගෙනල්ලා එකතු කරමු. එහෙනම් 9ට ආපහු අලුතෙන් එකක් එකතු වෙනවා පැය එකක්. 9යි 1යි 10යි. එහෙනම් උත්තරේ වෙනවා 10යි 10. දැන් මේක හැබැයි පෙරවරුද පස්වරුද කියන එක අනිවාර්යෙන් සටහන් කරන්න ඕනේ ගාන දිහා බලලා. මේක අපිට දුන්නේ පෙරවරු වෙලාව. එහෙනම් මේක පෙරවරු 10යි 10 පුතේ. පැහැදිලිද? පෙරවරු 10යි 10 වෙන්න ඕන. පෙරවරු 10යි 10. ඔන්න හොඳට මතක තියාගන්න. 26 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙනවා පෙරවරු 10යි 10. හොඳයි. ඊළඟ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හාල් කිලෝ 10ක මිල රුපියල් 770ක් නම් හාල් කිලෝ 10ක මිල රුපියල් 770ක් නම් හාල් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 250ක මිල කීයද? අන්න පොඩි අමාරු බවක් තියෙනවා මේ ගානේ. හරි අපි බලමු කොහොමද මේක හොයන්නේ කියලා. මේ බලන්න. කිලෝ 10ක් නේ පුතේ 770. එහෙනම් අපි මේ 770 කියන එක 10න් බෙදුවොත් කිලෝ එකක මිල එනවා රුපියල් 77යි කියලා. හැබැයි දැන් අපි අහන්නේ කිලෝ එකකුයි ග්‍රෑම් 250කුයි. දැන් අපි කිලෝග්‍රෑම් එකක් දන්නවා 77යි කියලා. එහෙනම් දැන් 250ක මිල නේද අපිට අවශ්‍ය? එහෙනම් 250ක මිල හොයන්න 77 පුතේ බෙදන්න ඕන 4. හේතුව කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්. එහෙනම් කිලෝග්‍රෑම් එකක් 1000 වෙන්න කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 1000යි කියලා කිව්වා අපි. ඒ 1000ට තියෙනවා පුතේ 250යි ගොඩවල් වලට යවුවොත් කිලෝ එක 4ක්. 250යි ගොඩවල් 4ක් එකතු වුණොත් තමයි 250යි ගොඩවල් 4ක් එකතු වුණොත් තමයි 1000 වෙන්නේ. ඒ නිසායි අපි 77 4ෙන් බෙදන්නේ. 77 4ෙන් බෙදුවාම පුතා 19යි 25ක් වෙනවා. 19 සත 25. එනවා උන ග්‍රෑම් 250ක මිල එනවා 19 සත 25යි. කිලෝග්‍රෑම් එකක් වුණා 77ක්. 77ට 19 සත 25 එකතු කළාම කීයද? 77ට 19 සත 25 එකතු කළාම කීයද? රුපියල් 96යි සත 25. රුපියල් 96යි සත 25ක් එනවා හාල් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 250ක මිල. හොඳයි පුතේ. ඔන්න දෙවෙනි කොටසදී අපෙන් අහනවා රුපියල් 231කට ගත හැකි හාල් ප්‍රමාණය කොපමණද කියලා. හොඳට බලන්න. දැන් අපි දන්නවා හාල් කිලෝග්‍රෑම් එකක් 77යි කියලා.
එහෙනම් 231 ඇතුලේ 77 ගොඩවල් කීයක් තියෙනවද කියලා අපි හොයමු. අන්න 231 77 බෙදුවා නැත්තම් 77 වගේ කීයක්ද කියලා බැලුවොත් 77 ගොඩවල් 3ක් අපි ගුණ කළොත් 231 කියන පිළිතුර ලැබෙනවා. 77ව 3ක්. එහෙනම් රුපියල් 231ට ගන්න පුළුවන් පුතා හාල් කිලෝග්‍රෑම් කීයක්ද? 3ක්. එහෙනම් 3යි kg කියන්නේ කිලෝග්‍රෑම් කියන ඒකකයේ සටහන් කරන්නේ ඔන්න ඔය විදිහට සිම්පල් අකුරු වෙන්න ඕනේ. විදිහට සටහන් කරොත් ඔයාලගේ පිළිතුර හරියටම හරි. හොඳයි. ඊළඟ ඔන්න ඝන වස්තු පාඩමින් අපිට දීලා තියෙනවා ඝන වස්තු පාඩමින් අපිට ඉස්සෙල්ලා ගැටලුවක් ආවා. දැන් මේ පාඩම තමයි සැලසුම් සහ පරිමාණ රූප කියන පාඩම. සැලසුම් සහ පරිමාණ රූප. මෙන්න මේ රූපේ මේ අක්ෂර වලින් ABC කියන අක්ෂර වලින් ඇති ස්ථාන හඳුන්වන නාමයන් ලියන්නයි තියෙන්නේ. A කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඉහළින් බැලුවම පේන ආකාරය. ඒකට අපි කියනවා පුතේ සැලැස්ම කියලා. B කියන්නේ පැත්තෙන් බැලුවම පේන විදිය. ඒකට කියන්නේ පැති පෙනුම කියලා. ඊළඟ C කියන්නේ ඉස්සරහින් අපි යමක් දිහා බැලුවම පේන පෙනුම. ඒකට අපි කියන්නේ ඉදිරිපස පෙනුම නැත්නම් ඉදිරි පෙනුම කියලා. හරි. හොඳයි. බොහොම හොඳයි. ඔන්න දැන් අපි දෙවෙනි පත්‍රයේ සිංහල දෙමළ ඉංග්‍රීසි කොටස් සහ ගණිතයේ කොටස් සාකච්ඡා කරලා අවසන්. බලන්නකෝ පුතේ ඔයාලට පුදුම දැනුමක් පුදුම අවබෝධයක් ලැබෙනවා මෙන්න මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙද්දී. ඒ නිසා ඔයාලට මේ සුජය සමාගම සුජය පත්තරේ සුජය ශිෂ්‍යත්ව ජයමග කියලා ආරම්භ කරලා තියෙන මේ වැඩසටහන පුතාලට ශිෂ්‍යත්ව විභාගයට මහත් පිටුවහලක් වෙන එක නොඅනුමානයි. නේද පුතේ? එහෙනම් අපි ප්‍රශ්න පත්‍රයේ අවසාන කොටස පරිසරයේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පටන් ගමු. හරි. ඔයාලා ආසම කොටස ප්‍රශ්න පත්‍රයේ තියෙන හේතු ඉරියන් දින්න තියෙන වෙහසක් නැහැ. උත්තර 3ක් දීලා තියෙන උත්තර 3න් නිවැරදි කෙනා තෝරගන්නයි තියෙන්නේ. හරි. අපි බලමු. වසර පුරාම මල් පිපෙන ගසකි. උත්තරේ අරලිය වසර පුරාම අපිට දකින්න පුළුවන්. කජු සහ රඹුටන් අවුරුද්දේ එක කාලයක පමණයි අපිට දකින්න හම්බ වෙන්නේ. පෞද්ගලිකව පරිහරණය කළ යුතු දෙයකි. අපි කාටවත් දෙන්න හොඳ නැහැ පාවිච්චි කරන්න. අපි විතරයි මේක පාවිච්චි කරන්න ඕනේ. හැමෝටම තියෙන්න ඕනේ. මොකක්ද? තුවාය. ඇයි අපි එහෙම පරිහරණය නොකරන්නේ? දැන් අපි හිතමු යම් කිසි රෝගයක් තියෙන කෙනෙක් පරිහරණය කරපු තුවායකින් අපිත් ඇඟ පිස්සොත් අපි දියනාලා ඇඟ පිහ දැම්මොත් එයාට තිබුණු රෝග අපිට බෝ වෙන්න පුළුවන්. ඒ නිසා මේවා පෞද්ගලිකව පරිහරණය කරන්න ඕන බාන්න. ඔන්න පැහැදිලි කරගන්න. උත්තරාංක 2. ඊළඟ පුතා සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමෙහි අවසන් අවස්ථාව මොකක්ද කියලා අපෙන් අහනවා. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ අවසන් අවස්ථාව. අපි දන්නවා සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ තියෙනවා පියවර 5. අපි මතක තියාගන්න ක්‍රමයක් පාවිච්චි කරනවා මොකද්ද? ශාන්ත මාම අන්න ප්‍රාකාරයේ උඩ. එහෙනම් මේකේ අවසාන අවස්ථාව උඩ. උනි ශාන්ත මාම අන්න ප්‍රාකාරයේ උඩ. උයන්නේ මොකක්ද එන්නේ? උදානයි. එහෙනම් උත්තරේ අංක 2 සටහන් කරලා තියෙනවා. ඊළඟ හාල් පෙලීමට මුළුතැන්ගෙයි භාවිතයට ගනු ලබන්නේ හාල් පොලන්නේ මොකද්ද? පාවිච්චි කරන්නේ මොකද්ද? අම්මලා පාවිච්චි කරනවනේ. මොකද්ද? අන්න හරි. කුල්ල. කුල්ලෙන් තමයි හාල් පොලන්නේ. ඊළඟ කිතුණු බැතිමතුන් නත්තල් උත්සවයේ සමරනු ලබන මාසය වන්නේ. දන්නවා හැමෝම දෙසැම්බර් මාසය. දෙසැම්බර් මාසයේ තමයි නත්තල් සමරන්නේ. දෙසැම්බර් 25 වෙනිදා තමයි නත්තල් දිනේ. හරි. ඊළඟ අපට ලෙඩ රෝග බෝ කරන සතෙක් නොවේ. මඳුරුවා අපිට ලෙඩ රෝග ගණනාවක් බෝ කරනවා. මේ දවස්වල නැවතත් මෙයාගේ වැඩ නිසා උන්න
රෝගාබාධ වැඩි වෙලා තියෙනවා. ඩෙන්ගු රෝගේ. එහෙනම් මෙයා අපිට ලෙඩ බෝ කරන සතෙක්. ඊළඟ ඉන්නවා මීමැස්සා. මීමැස්ස ගැන නම් අපි එහෙම අහලා නැහැ නේද පුතේ? මීමැස්සා කියන්නේ පරාගණයට උදව් කරන, ඖෂධයක් නිපදවන, සාමූහිකව වැඩ කරන සතෙක්. මෙයා අපිට ලෙඩ බෝ කරන්නේ මෙයාට කරදර කරොත් මෙයාගෙන් දෂ්ට පාරක් නේ දෂ්ටයක් නම් විදිනවා මෙයා දෂ්ට කරනවා. මෙයා දෂ්ට කරනවා අපි එයාට කරදර කරොත් පමණයි. හරි. මීයා රෝග බෝ කරනවා. මහා මාරී කියන රෝගේ බෝ කරන්නේ මීයා. එහෙනම් පුතේ ලෙඩ රෝග බෝ නොකරන සතා කවුද? මීමැස්සා. ඊළඟ වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීමට යා යුත්තේ. වාහනයක් පදින්න බෑ පාරේ බලපත්‍රයක් නැතුව. එතකොට මේ බලපත්‍රයක් ලබා දෙනවා වසරකට වරක්. මෙන්න මේ ආයතනේ. මොකද්ද? පොලිසියද? නෑ. ග්‍රාම නිලධාරී කාර්යාලයද? ඒත් නෑ. එහෙනම් මොකද්ද? ඔන්න තාත්තලාත් ගෙදර ඉන්නව නේද? තාත්තලාගෙන් අහගන්නකො බලන්න කොහෙද යන්නේ කියලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමයි පුතේ ආදායම් බලපත්‍රයක් ගන්න අපි යන්න ඕනේ. හරි. මෙන්න ආදායම් බලපත්‍රයක රූප සටහනක් තියෙනවා. හොඳට බලා ගන්න. හොඳයි. අපි යනවා 36ට. විදුලිය ඇද්දයි පරීක්ෂා කිරීමට විදුලි කාර්මිකයා භාවිතයට ගනී. මොකද්ද ගන්නේ භාවිතයට? ඔව්. ටෙස්ටරය. පරීක්ෂකය කියලා යුකට සිංහලෙන් කියන්නේ. හැබැයි භාවිතා වෙන්නේ ගොඩක් ටෙස්ටරේ කියන වචනේ. හරි. රාත්‍රියට පිපෙන මල්වල වර්ණය වන්නේ. රාත්‍රියට පිපෙන මල් පොතේ සුදු පාටයි. හේතුව අන්න කෘමීන් තමන් වෙත අද්දවා ගන්න. කෘමීන්ට පේන්න තමයි සුදු පාට වෙලා තියෙන්නේ රාත්‍රියට පිපෙන මල්. මොනවද රාත්‍රියට පිපෙන මල්? ඔව්. කුමුදු, සේපාලිකා මේ වගේ මල් රාත්‍රී කාලයට පිපෙනවා. මධ්‍යම රාත්‍රියේම පිපිලා රැයේම පරවෙන්නේ කඩුපුල් මල. හරි. හොඳයි. ඒවත් දන්නවා පුතාලා. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමුකෝ. කෘමි සතෙකුට තිබෙන පාද ගණන කීයද කියලා අපෙන් අහනවා. කෘමි සතෙකුට පුතේ පාද තියෙනවා 6ක්. පාද 6ක්. හින්දු ආගමික උත්සවයකී මහා ශිවරාත්‍රිය. මහා ශිවරාත්‍රී උත්සවය හින්දු ආගමේ උත්සවයක්. රාමසාන් කියන්නේ ඉස්ලාම් ආගමික උත්සවයක්. නත්තල් කියන්නේ කතෝලික ආගමේ උත්සවයක්. ඊළඟ වර්ෂාපතනයේ මනිනු ලබන ඒකකය වන්නේ ලීටර, මිලිලීටර, මිලිමීටර. වර්ෂාපතනයේ මනින්නේ පුතේ මොකද්ද? වර්ෂාව දියර විදිහට පොළොවට වැටුණට මිලිලීටර වලින් හිම මනින්නේ නැහැ. ලීටර වලින් මනින්නේ. මිලිමීටර වලින් මනින්නේ. ඔන්න හොඳට මතක තියාගන්න. මිලිමීටර පොළොවට වැටෙන ජල ප්‍රමාණයේ උස තමා මනගන්නේ. තේරුණා නේද? උස මනින්නේ මොකෙන්ද? අපි පාවිච්චි කරන්නේ මිලිමීටර, සෙන්ටිමීටර, මීටර. ජලය මනින්නේ මිලිමීටර වලින්. ඔන්න වර්ෂාපතනය මනින්නේ මිලිමීටර වලින් කියන එක හොඳට මතක තියාගන්න. හරි. රාජ්‍ය ආයතනයක් නොවේ. රාජ්‍ය ආයතනයක් නොවේ පුතේ. සුපිරි වෙළඳ සැල. සුපර් මාකට් එක රාජ්‍ය ආයතනයක් නෙවෙයි. ඒක පෞද්ගලික ආයතන. ඊළඟ ගසක කොටසක් නොවේ. මුදුන් මුල ගසක කොටසක්, අතුත් ගසක කොටසක්, ඩිම්බ කෝෂය කියලා අපි ඉගෙන ගන්නේ පුෂ්පයක කොටස් ඉගෙන ගද්දී. එහෙනම් උත්තරේ අංක 2. ඩිම්බ කෝෂය. ඊළඟ වරක්කලේ භාවිතා කරනු ලබන්නේ. වරක්කලය. වරක්කලයෙන් පුතේ කරන්නේ ලීයක රේඛාවක් ඇඳ ගන්න පාවිච්චි කරන උපකරණයක්. මේක වරක්කලය. හරිද? මේ තියෙන්නේ වරක්කලේ. ඔන්න. මේක පාවිච්චි කරන්නේ වඩුවා. වඩු කර්මාන්තයේදී තමයි මේ උපකරණය භාවිතා වෙන්නේ. වරක්කලය. වැල් පෙනල ආහාරයට ගැනීමට සුදුසුම ක්‍රමය. වැල් පෙනල කොහොමද අපි ආහාරයට ගන්න ඕන? බීමක් ලෙස
සුදුසුම ක්‍රමේ බීමක් ලෙස පුතේ අපි දන්නවා කොළ කැඳ හිම හදද්දී කොළ කැඳ වලට යොදා ගන්නවා මේ පෙනෙල ශාකය. තේරුණාද? කොටලා ඒකේ තියෙන යුෂ ටික කොළ කැඳ වලට මිශ්‍ර කරනවා. හරි ගුණදායි ශාකයක්. ගුණදායි ශාකයක්. ඖෂධීය ශාකයක්. හරි ඊළඟ එකට යමු අපි. සුරතලයට ඇති නොකරයි. සුරතලයට ඇති නොකරයි ගෙම්බා. ගෙම්බෝ ඇති කරනවද ගෙවල් වල? නෑ නේද? ගෙම්බෝ ඉන්නව වුණාට ගෙවල් වලනේ. ඇති කලේ නැතුවට ගෙම්බෝ ඇති තරම් ඉන්නවා. හරි. ඊළඟ වඩුවා විසින් භාවිතයට ගනු ලබන උපකරණයකි කියත වඩුවා ඇඳන් මේස පුටු ලී බඩු හදන කෙනා කීයට තමයි පාවිච්චි කරන්නේ. ඊළඟ රාත්‍රියට හැසිරෙන සතෙකු නොවේ. රෑ බදුල්ලා රාත්‍රියට හැසිරෙන්නේ එළියක් විහිදුමින් මෙයා ගමන් කරනවා. ඊළඟ බකමූණ රාත්‍රී කාලයේ හැසිරෙන පක්ෂියෙක් අපි ඉගෙන ගන්නවා. උත්තරේ ඉන්නේ පුතේ පිළිහුඩුවා. මෙයා දිවා කාලයේ ජලාශාශ්‍රිතව ඉන්නවා. මෙයා හොඳ දඩයක්කාරේ ගොදුරු දැහැ ගැනීමේ හැකියාව උපරිමයි. තීක්ෂණව බලාගෙන ඉඳලා තමන්ගේ ගොදුර අල්ලගන්න හරිම දක්ෂයි. හොඳයි. උත්තරේ අංක 3 පිළිහුඩුව. යහපත් පුරවැසියෙකුගෙන් රටට ඉටුවිය යුතු යුතුකමකි. මොකද්ද පුතේ? ජාතික ගීයට හා ජාතික කොඩියට ගරු කිරීම. අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට යහපත් පුරවැසියන් හැටියට ඒ දේ කළ යුතුමයි. හරි. ඊළඟ ජලය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. ජලය නිල් පාටය. ජලයට හැඩයක් නැත. ජලයට රසයක් ඇත. මේකේ නිවැරදි ප්‍රකාශය වෙන්නේ පුතේ ජලයට හැඩයක් නැත. ජලයට හැඩයක් නැහැ. වර්ණයක් නැහැ. රසයක් නැහැ. ඒ වගේ ලක්ෂණ කීපයක් ජලය අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ අංක 2. කතරගම පෙරහැරේ දක්නට ලැබෙන විශේෂ නැටුමකි. ඔව් කාවඩි නැටුම. මොනර පිළිවෙලින් සකස් කරගත්ත කාවඩි කර තියාගෙන නටනවා දැකලා ඇති. කතරගම ගිහිල්ලා තියෙනවා නම් පුතාලා නේද? ඒවට කියන්නේ කාවඩි නැටුම් කියලා. කතරගම පෙරහැරේ විශේෂ නැටුමක්. ඊළඟ රෝගවාහක පුද්ගලයෙකුගෙන් බෝවන රෝගයක් නොවන්නේ. රෝගවාහක පුද්ගලයෙකුගෙන් බෝවන රෝගයක් නොවන්නේ අධිරුධිර පීඩනය. ඒක තමන්ගේ ආහාර රටාවන් නිසා ඇතිවන රෝගයක්. ඒක කාටවත් බෝ වෙන්නේ නැහැ. තමන්ගේ සෞඛ්‍ය පුරුදු නිසි අයුරින් නොකිරීම නිසා ඇතිවන රෝගාබාධ පුතේ. පැපොල සරම්ප මේ දවස්වල ලෝකෙ පුරාම පැතිරිලා යන කොවිඩ් වසංගතේ මේක රෝගවාහක පුද්ගලයන් හරහා තමයි බෝ වෙන්නේ. එනම් බෝ නොවන රෝගී තමයි අධිරුධිර පීඩනය. නියමිත වේලාවට ආහාර නොගැනීම නිසා ඇතිවන රෝගයකි. මොකද්ද පුතා? ඔව් අම්ල පිත්ත රෝගය. අම්ල පිත්ත රෝගය අපි ගොඩක් අය මේක කියන්නේ කොහොමද? මේකම තමයි දන්නේ. බලන්නකො ગેස්ට්‍රයිටිස් නේ. ગેස්ට්‍රයිටිස් ગેස්ට්‍රික් කියලා කියනවා සමහර. ગેස්ට්‍රයිටිස් හරි නම සිංහලෙන් කියනවා පුතේ අම්ල පිත්ත රෝගය කියලා. හරි. ඉන්දියාවේ ජාතික වෘක්ෂය වන්නේ. ඉන්දියාවේ ජාතික වෘක්ෂය වෙන්නේ පුතේ නුග කියන වෘක්ෂය. පිළිතුරු අංක 2 නා කියලා තියෙන්නේ නුග වෙන්න ඕන පුතේ. උත්තරේ නුග කියලා සටහන් කරගන්න ඔයාලගේ පිළිතුරු. ඔයාලා සටහන් කරලා තියෙන පිළිතුර නුග කියලා නිවැරදි කරගන්න. නුග තමයි ජාතික වෘක්ෂය වෙන්නේ ඉන්දියාවේ. නුග. ඊළඟ පාද නොමැති සත්වයා වන්නේ. පාද නොමැති සත්වයා වන්නේ ගැරන්ඩියා. ගැරන්ඩියාට පාද නැහැ. හොඳයි පුතේ. ඔන්න ආපහු මම මතක් කරන්නේ අර 54 වෙනි ප්‍රශ්නේ ඉන්දියාවේ ජාතික වෘක්ෂය පුතේ නුග. දැන් පිළිතුරු තුනේ තියෙන්නේ බෝ නා සල්. ඔයාලා ඇඳගත් තිර ඇඳලා තියෙන පිළිතුර
නුග කරගන්න. නුග තමයි නිවැරදි වෙන්න ඕනේ. ඔන්න හොඳට මතක තියාගන්න. හරි. ගැඹුරු පසෙහි ඇති ජලය ලබා ගැනීමට සාදාගත් උපක්‍රමයකි. ගැඹුරු පසෙහි ඇති ජලය ලබා ගැනීමට සාදාගත් උපක්‍රමය මේ කාලේ බහුලව මේ දේවල් මිනිස්සු නිවෙස් වල සකස ගන්නවා. මොකද්ද? ඔව් නලලින්ද. නලලින්ද කියන්නේ පොළොවේ යටම තියෙන ජල ස්තරයට බට යොදලා ඉහළට ජලය ගන්න හදාගත්ත ක්‍රමයක්. උත්තරේ අංක 2. සරල යන්ත්‍රයක් නොවි විදුලි සීනු සරල යන්ත්‍රයක් නොවි. ගිරය දැතිරෝධ දම්වැල් කට්ලේ සරල යන්ත්‍ර විදිහට අපි සලකන්නේ. විදුලි සීනුව එහෙම නෙවෙයි, සරල යන්ත්‍රයක් නොවි. උත්තර අංක 2. ඊළඟ 58 වෙනි ප්‍රශ්නයට යමු අපි. පිදුරුතලාගල කන්ද අයත් වන පළාත වන්නේ. පිදුරුතලාගල කන්ද අයත් වන පළාත වන්නේ ඔව් මධ්‍යම පළාත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමයි තියෙන්නේ. මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමයි පිදුරුතලාගල කන්ද දක ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි දුවේ පුතේ. ඔන්න අපි යනවා 59 වෙනි ප්‍රශ්නෙට. ශරීරයට අවශ්‍ය පරිදි ප්‍රෝටීන් නොලැබුණ විට මොකද වෙන්නේ කියලා අපි අහනවා. වෙන්නේ පුතේ ශරීර වර්ධනය හීන වෙනවා. ප්‍රෝටීන් වලින් කරන්නේ පුතේ ශරීරය වර්ධනය කිරීම. තේරුණාද? කාබෝහයිඩ්‍රේට් වලින් කරනවා ශරීරයට ශක්තිය ලබා දෙන එක. කාබෝහයිඩ්‍රේට් සහ මේදේ යන පෝෂක පදාර්ථ වලින්. විටමින් සහ ಖನಿජ ලවණ වලින් කරන්නේ අපේ ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන එක. එතකොට ප්‍රෝටීන් ලැබෙන්නේ පුතේ සත්වමය ආහාර සහ මාංශ භෝග වලින්. සත්වමය ආහාර අපි ඔයාලා දන්නවනේ මොනවද? මස් මාළු කිරි බිත්තර ඒ වගේ දේවල් වලින් ප්‍රෝටීන් ලැබෙනවා. ඒ වගේම මාංශ භෝග ප්‍රෝටීන් ලැබෙන ඒ කියන්නේ මාංශලමය ආහාර තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේවා. පරිප්පු, කව්පි, මුං යට, දඹල, බෝංචි, සෝයා බෝංචි මෙන්න මේ ආදී දේවල් වලට අපි කියනවා මාංශ භෝග කියලා. හේතුව මස් වලින් ලැබෙන ප්‍රෝටීන් මේ ශාකාහාරات ලැබෙන නිසා. තේරුණාද? ඒ නිසා මේ දේවල් නොලැබුණොත් වෙන්නේ ශරීරයේ වර්ධනය නැති වෙලා යනවා. ඊළඟ අවසාන ප්‍රශ්නය ඔන්න අද දවසේ ප්‍රශ්න පත්‍ර කප්පලේ දෙවෙනි පත්‍රයේ අවසාන ප්‍රශ්නෙට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. බලමු. දිස්ත්‍රික්ක දෙකක් පමණක් ඇති පළාත වන්නේ. දිස්ත්‍රික්ක දෙකයිලු මේ පළාතට තියෙන්නේ. ඔන්න බලන්න පළවෙනි උත්තරේ මධ්‍යම තියෙනවා. දැන් එතකොට මධ්‍යම පළාත ඇතුලේ දිස්ත්‍රික්ක පුතේ 3ක් තියෙනවා. මොනවද ඒ 3? නුවරඑළිය, මහනුවර සහ මාතලේ. දකුණු පළාතේ ඒ දිස්ත්‍රික්ක 3ක් තියෙනවා. මොනවද? ගාල්ල, මාතර, හම්බන්තොට. හැබැයි ඌව පළාතේ තියෙන පුතේ දෙකක්. මොනවද මේ දෙක? මොනරාගල සහ ඊළඟ බදුල්. මොනරාගල සහ බදුල්. මෙන්න මේ දිස්ත්‍රික්ක දෙක තමයි ඌව පළාතේ තියෙන්නේ. එහෙනම් දිස්ත්‍රික්ක දෙකක් පමණක් අයිති වෙන්නේ ඌව පළාතට. අංක 3. හොඳයි ආදරණීය දුවේ පුතේ, අද දවසේ ප්‍රශ්න පත්‍රයේ මුල් කොටසේ දෙවෙනි කොටසේ පරිසරය දක්වා අපි අවසන් කරා. දැන් තියෙන්නේ අපිට වැදගත්ම කොටස. ඒ කියන්නේ ශිෂ්‍යත් විභාගයේදී දරුවන් අඩුවෙන්ම ලකුණු ලබා ගන්න රචනාව. ඇයි මෙහෙම වෙන්නේ? අක්ෂර වින්‍යාසයේ උක්තාඛ්‍යාත පද සම්බන්ධයේ පද බෙදී වචනවල අකුරු නිවැරදි නොවීම, අකුරු එකකින් ගෑවීම වාදී කාරණා නිසා ශිෂ්‍යත්ව විභාගයේදී ගොඩාක් අයට රචනාවට ලකුණු අහිමි වෙනවා. ඒ නිසා අපි බලමු මේ වැඩසටහන අරහත් නිවැරදිව රචනාවක් ලියන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. හරි. දැන් මෙන්න අද දීලා තියෙන රචනා මාතෘකාව. මම නිරෝගී දරුවෙකු වන්නෙමි යන මාතෘකාව යටතේ
උක්තාක්‍යාත පද සම්බන්ධය නිවැරදි ලෙස ගලපමින් නිවැරදි වාක්‍ය 3ක් ලියන්න එක් වාක්‍යයක වචන 5කට වැඩි විය යුතුයි. හරි අපි බලමු. පළවෙනි වාක්‍යය. දැන් මම නිරෝගී දරුවෙකු වන්නේ. ඔන්න නිරෝගී දරුවෙකු වන්නේ කොහොමද කියන එකයි අපි සටහන් කරන්න ඕන. පළවෙනි වාක්‍යය පුතාලා ලියාගමු. මම ඔන්න හැමෝම ලියා ගන්න ඕනේ. වෙන වැඩ නවත්තලා ලියාගමු. මම නිරෝගීව සිටීමට දිනපතා පිරිසිදු ජලය පානය කරමි. මම නිරෝගීව සිටීමට දිනපතා පිරිසිදු ජලය පානය කරමි. දෙවෙනි වාක්‍යයට අපි යමු. උදෑසන ව්‍යායාමවල යෙදෙමින් මම නිරෝගී බව රැකගනිමි. මම තුන්වෙනි වාක්‍ය. මම දිනපතා සමබල ආහාර වේලක් ගන්නා නිසා නිරෝගීමත්ව සිටිමි. හොඳට මතක් කරගන්න පුතේ වාක්‍ය අවසානයේ අනිවාර්යයෙන්ම නැවතීමේ ලකුණ තිත තියන්න. නැත්තම් පුතාලා වාක්‍ය නිවැරදිව අකුරු ලිව්වට විරාම ලකුණු නැති නිසා ලකුණු අහිමි වෙන්න පුළුවන්. හරි ඔන්න ආපහු මම රචනාව කියන්නම් එක වතාවක්. නිවැරදිද කියලා බලන්න. මම නිරෝගීව සිටීමට දිනපතා පිරිසිදු ජලය පානය කරමි. උදෑසන ව්‍යායාමවල යෙදෙමින් මම නිරෝගී බව රැකගනිමි කියලා ලියන්න. මම දිනපතා සමබල ආහාර වේලක් ගන්නා නිසා නිරෝගීමත්ව සිටිමි. ඔන්න ඔය විදිහට තමයි පුතේ ලියන්න ඕන. මම නිරෝගී දරුවෙක් වන්නෙමි කියන මාතෘකාවට රචනාව ඔය විදිහට ලිව්වොත් ලකුණු 6ක් ඔයාලට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. හොඳයි. එහෙනම් පුතේ ඔන්න අද දවසේ සුජය සිස්සත ජයමග වැඩසටහනේ අපි සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍ර කට්ටලේ මෙතනින් අවසන් වෙනවා. ඔබට වටිනා අවස්ථාවක් සලසලා දීලා තියෙන මේ සුජය පුවත්පත් සමාගම ඔබ වෙනුවෙන් මේ කරන දේ නේද? බොහොම වටිනවා. ඒ නිසා ඔබ හැම විටම සුජය සිස්සත ජයමග වැඩසටහන සමග එකතු වෙලා ඔබේ දැනුම වැඩි දියුණු කරගෙන ලබන වසරේ
ඒ කියන්නේ 2022 මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින ඔබට තමන්ගේ දැනුම වැඩි කරගන්න විභාගයට සාර්ථකව මුහුණට දෙන්නට මනා පිටුවහලක් වෙන මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න කියන ඇරයුම කරමින් පුතාලගෙන් අද දවසේ මම සමුගන්නවා. සියලු දෙනාටම සුබ සතියක්. ආයිබෝවන්.